හලලූයා. සැබවින්ම යාත්නා කිරීම ඉතා වැදගත්. ඒක ඔබගේ ඒක අමතර කාරණාවක් නෙවෙයි. ඔබ නිතරම යාත්නාවේ යෙදී සිටින්නට ඕන. හැම විටම යාත්නාවේ යෙදී සිටින්නට ඕන. අපි විශ්වාස කරන්න ඕන යාත්නාවට විරුද්ධව සතුරා නිතර පරීක්ෂාවන් අපට ගෙන එනවා. විශේෂයෙන්ම අපි දකින්නේ අපි අපේ රට වෙනුවෙන් යාත්නා කරන්නට ස්වාමීන් වහන්සේ අපට පවසනවා නම් අපි අනවශ්‍ය කරුණු කතා කරමින් එකිනෙකා සමග රටේ තත්ත්වය ගැන කතා කරනවා. නමුත් අපේ යාත්නාවට ඒක අපේ යාත්නාවට විශාල බාධාවක් වෙනවා. බොහෝ වෙලාවට මිනිස්යන් කියන්නේ මේ රටේ තිබෙන ප්‍රශ්න කරදර පීඩා ඒ වගේම නොයෙකුත් සිතුවිලි අදහස් අපට එනවා අපේ සිතට. නමුත් අපට දැනෙන දේද අපට හැඟෙන දේද වැදගත් නැතහොත් අපි ප්‍රකාශ කරන දේවල් අපට වැදගත්. දැන් අපිට හැඟෙන දේවල් බොහෝ දේවල් අපට හැඟෙනවා. බොහෝ සිතුවිලි අදහස් අපට එනවා. බොහෝ අය සමග වාඩි වී කතා බස් කරමින් අපි දේශපාලනය ගැන කතා කරනවා. වගේම රටේ තිබෙන දේවල් ගැන කතා කරනවා. නමුත් අපි තේරුම් ගන්නට ඕන අපි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ සිටින්නේ. අපට ආගමික යාත්නාවක් යාත්නා කරන්න බෑ. රට ගැන යාත්නා කුටියෙන් පිටතට ආපුවාම අපි එකිනෙකා සමග කතා කරන්නේ අනවශ්‍ය දේවල්. අපේ යාත්නාව නිෂ්ඵලයි. නමුත් නිතරම අපට වැරදි අදහස් මිනිස්සුන් ගෙන එන විට අපි කියන්නේ නැහැ දෙවියන් වහන්සේ මේ රට ආරක්ෂා කරන බව මම විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ මේ රට සඵල කරන බව මම විශ්වාස කරනවා. මිනිස්යන් කුමක් කරන්න උත්සාහ කරත් හරි දෙවියන් වහන්සේගේ අතේ තිබෙන අන්තිම තීන්දුව. දෙවියන් වහන්සේ මට ආශිර්වාද කරන බව මම විශ්වාස කරනවා. ඒ විතර නෙවෙයි රටේ සිටින පුරවැසියන්ට උන්වහන්සේගේ ආශිර්වාදය තිබෙන බව මම විශ්වාස කරනවා. ඒට හේතුව මම දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙලා සිටින නිසා. මම ආශිර්වාද ලද්දෙක් නිසා මේ දේශේ මම ජීවත් වෙන නිසා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මේ දේශේ තිබෙන්නටයි යන්නේ. කොයිතරම් වැදගත්ද? උන්වහන්සේ කියන්නේ ඔබ යාත්නා කරන විට පළවෙනි ලේඛම් පොතේ 7 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේ කියන්නේ අපි දෙවියන් වහන්සේ සමග සම්බන්ධ වෙලා සිටිනවා නම් කොයිතරම් වැදගත්ද? කිතුණු භක්තිකයන් හැටියට අපි මේ දේශය ගැන අපිට බරක් ඇතුව අපි ජීවත් වී සිටිනවා නම් මේ දේශයේ වගකීමක් ඇතුව අපි ජීවත් වී සිටිනවා නම් දෙවෙනි ලේඛම් 7 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ දෙවෙනි ලේඛම් 7 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ මාගේ නාමය දරන මාගේ සෙනග යටත් මාගේ නාමය දරන මාගේ සෙනග මාගේ නාමය කියන්නේ උන්වහන්සේගේ නාමය. ඔබ උන්වහන්සේගේ නාමය දරාගෙන සිටින කෙනෙක්ද? එහෙනම් ඔබට මේ යාත්නාව ඔබට අදාළ කරගන්න පුළුවන් ඔබගේ ජීවිතයට. මාගේ නාමෙන් මාගේ සෙනග යටත් වී සිටිනවා නම් දිගටම කියවමු. මාගේ නාමය දරන මාගේ සෙනග යටත් වී යාඥා කර මාගේ මුහුණ සොයා තමුන්ගේ නපුරු මාර්ග අත්හැරියොත් මම ස්වර්ගයේ සිට අසා ඔවුන්ගේ පව් කමා කොට ඔවුන්ගේ දේශය සුව කරන්නෙමි. ඔවුන්ගේ දේශය ඒ කියන්නේ ඔබ සිටින දේශය ඔබ ජීවත් වෙන දේශයේ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තිබෙන්නේ ඔබ උන්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ ඔබ කැඳවා තිබෙන නිසා. ඔබ දේව දරුවෙක් නිසා. ඔබ උන්වහන්සේගේ නාමය දරාගෙන සිටින නිසා. ඔබ යටහත්ව සිටින නිසා. ඔබ යාත්නා කරන නිසා. ඔබ උන්වහන්සේගේ මුහුණ සොයන නිසා. නැත්නම් උන්වහන්සේගේ අභිමුඛත්වය උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය උන්වහන්සේගේ මුහුණ සොයනවා කියලා කියන්නේ උන්වහන්සේගේ මුහුණ නිතරම මිනිස්සෙකුගේ මුහුණ බලන මොකද්ද? ඒ කෙනා මාව පිළිගත්තද නැද්ද? ඒ කෙනා මාව මට මොකක් හරි කියනවද නැද්ද? අපි දෙවියන් වහන්සේගේ මුහුණ සොයනවා කියලා කියන්නේ උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවිතයක් අපි ගත කරන උන්වහන්සේගේ මුහුණෙන් අපි දැනගන්නට පුළුවන්. අපි කෙනෙකුගේ මුහුණෙන් දැනගන්නට පුළුවන් ඒ කෙනා ඉදිරි මම ප්‍රසන්න වූ ජීවිතයක්ද ගත කරන්නේ. භාර්යාවන් තමගේ ස්වාම පුරුෂයන් දිහා බලන විට නැත්නම් ස්වාම පුරුෂයන් තමගේ භාර්යාවන්ගේ මුහුණ දිහායි බලන්නේ. කොහොමද මම කියපු කතාව නැත්නම් මගේ හැසිරීම නැත්නම් මම කරපු දේ හරිද වැරදිද? අනුමතය තිබෙනවද නැත්නම් මම වැරදිද කරේ නැත්නම් මම ඉතින් උන්වහන්සේගේ මුහුණ සොයනවා කියලා කියන්නේ උන්වහන්සේගේ අනුමතය නැත්නම් උන්වහන්සේට ප්‍රසන්න වූ ජීවිතයක් මම ගත කරනවා කියලා උන්වහන්සේගේ මුහුණ සොයා යටහත් වී මාගේ සෙනග යාත්නා කරන විට
ස්වර්ගයෙන් මම ඒ අසා මම ඒ දේශයට මම ඔහුගේ පාප වලට සමාව දී මම ඒ දේශය සුව කරනවා කියලා උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ. බොහෝ කිතුණු භක්තිකයන් දේශය ගැන අනවශ්‍ය දේවල් කතා කරමින් සිටින්නේ. අනවශ්‍ය දේවල් ප්‍රකාශ කරමින් සිටින්නේ. ඇදහිල්ලෙන් ඔබ ඇදහිල්ලෙන් ප්‍රකාශ කරන්න නැත්නම් ඇදහිල්ලේ ඔබ ඇදහිලිවන්තයෙක් නම් ඔබ ඇදහිල්ලේ ප්‍රකාශ කරන්නට ඕන. මේ දේශය ආශිර්වාදලත් දේශයක්. මේ දේශය දෙවියන් වහන්සේගේ දේශය. බොහෝ මිනිස්සුන් විදේශ රටවලට ගිහිල්ලා නොයෙකුත් අදහස් සිතුවිලි අපට දෙනවා. ඇත්තටම මම විදේශ රටට ගියේ මෙන්න මේ දේශය හරි කාලකන්ණි දේශයක් නිසා, මේ දේශය මා නපුරු දේශයක් නිසා, මේ දේශයේ කිසිම දෙයක් නැහැ, යහකට ගිහිල්ලා තිබෙන්නේ කිසිම දෙයක් ගන්න නැහැ, මේ දේශය විනාශකාරී දේශයක් කියලා. එක්කෙනෙක් ඒ තරම් දුරට මට කිව්වේ මම ඕස්ට්‍රේලියාවට ගියේ ඒ දේශය මගේ පොරොන්දු දේශය. බයිබලයේ මොකද්ද පදයක් කොහෙන්ද උපුටවාගෙන කිව්වේ මෙන්න ඕස්ට්‍රේලියාව තමයි මගේ පොරොන්දු දේශය. මං කෝ ඒක විශාල බොරුවක්. දෙවියන් වහන්සේගේ දේශය උන්වහන්සේ කියන්නේ උන්වහන්සේට කැමැතිව ඔබ කැමැතිව කීකරෝ ගමන් කරනවා නම් ඒකයි ඔබගේ පොරොන්දු දේශය. උන්වහන්සේ යෙසාය 1:19 සඳහන් කර තිබෙනවා ඔබ කැමැතිව කීකරෝ සිටිනවා නම් දේශයේ සාරවත් දේවල් ඔබට භුක්ති විඳින්නට පුළුවන්. ඉතින් අපි දකින්නේ බොහෝ මිනිස්යන්ගේ වැරදි බලපෑම් මාංශයෙන් නැත්තම් එයා ඒ තම තමා ගැන සිතන නිසා තමාගේ වාසිය සඳහා යම් දේවල් ඔබට පවසන නිසා ඔබත් ඒ ගැන සැක කරනවා. ඔබ දෙවියන් වහන්සේගේ දේවල් ගැන සැක කරන්න පටන් ගන්නවා. ඒ වගේ දෙවියන් වහන්සේ පවසන දේ නෙවෙයි ඔබ පවසන්නේ මිනිස්යන් පවසන දේවල්. නමුත් ඔබ ඇදහිලිවන්තයෙක් නම් ඔබ පවසන්න ඕන දෙවියන් වහන්සේ පවසන දේ. මේක ආශිර්වාදලත් දේශයක්. මේක යක්ෂයන්ගේ දේශයක් නෙවෙයි. දෙවියන් වහන්සේ මාව පත් කර තිබෙන මේ දේශය. උන්වහන්සේ මට යන්නට කියනකම මම යන්නේ නැහැ මේ දේශයෙන්. මේ දේශය ආශිර්වාදලත් දේශයක්. දාලා දූලා යන්න එපා බයට. සතුරාගේ හඬට අහුම්කම් දීලා. ඔබ කොහේ ගියත් අර සතුරාම තමයි ආත්මෙන් ක්‍රියා කරන සතුරා ඔබේ ජීවිතේට විනාශය ගෙන දෙන සතුරාම තමයි. ඉතින් පවසන්න එපා මම තවත් දේශයකට ගියොත් මට එතන ආශිර්වාද තිබෙනවා. දෙවියන් වහන්සේ මඟ පෙන්වනකම් ඔබ දුවන්න එපා. ඉතින් මේ දේශය ගැන වැරදි සොයන්න එපා. ඔබ මේ දේශය ආශිර්වාදලත් දේශය. මෙතන සඳහන් කර තිබෙන්නේ මාගේ සෙනඟ මාගේ නාමෙන් යටත් වී මාගේ සෙනඟ මාගේ නාමෙන් කැඳවා තිබෙන සිටින ඒ දේව දරුවන් යාත්නා කරන යටත් වී මාගේ මුහුණ සොයනවා නම් එයා ඒගේ නපුරු මාර්ගවලින් එයා අත්හැර දමා නපුරු මාර්ගවලින් අපි ඈත් වෙලා සිටිනවා නම් දෙවියන් වහන්සේ කියන්නේ මම ස්වර්ගෙන් අසා එයාට මම කමා කරමින් එයාගේ දේශය සුව කරනවායි කියලා. සුව කරනවා කියලා කියන්නේ උන්වහන්සේගේ සුවවීම අපි දකින්නේ දේශය වර්ධනය වෙන පිණිස. දේශයේ සිටින මිනිසයන් ගැලවීම එන පිණිස. දේශයේ සිටින මිනිසයන් දෙවියන් වහන්සේගේ සුවය කියන්නේ හැම අංශයක්ම උන්වහන්සේ දේශයේ සුව කරනවා කියලා කියන්නේ විශේෂයෙන්ම ගැලවීමේ පණිවිඩය. ඊටා ඉක්මනින් මිනිසයන් වෙතට ගිහින් එයාගේ ගැලවීම ලබා ජීවත් වෙන්නට යන්නේ. මේ දේශය ගැලවෙන්නට ඕන නම් එන උන්වහන්සේගේ සෙනඟ මේ දේශය ගැන මෙවැනි තමාගේ ජීවිතේ මාගේ සෙනඟ මාගේ නාමයෙන් කැඳවා තිබෙන සෙනඟ නම් එනම් උන්වහන්සේ කියන්නේ ඔබ යටහත් වී සිටියොත් ඉතින් උන්වහන්සේ කියන්නේ වගකීම තිබෙන්නේ අපේ අතේ. උන්වහන්සේගේ සෙනඟ අතේ තිබෙන වගකීම. අරක දේශයක කිව්වා වගේම ස්වාමිනී මම ඔබ වහන්සේට මේ දේශය ගැන යාත්නා කරනවා. මේ දේශයට මම සඵලත්වයේ විශ්වාස කරන්නේ මොන හේතුවක් නිසාද? ඔබ වහන්සේ ස්වර්ගයේ කවුල විවෘත කරන නිසා. මම දසයෙන් කොටස් දීමනාවන් ඔබ වහන්සේට දෙන නිසා ඔබ වහන්සේ සමග සම්බන්ධ වෙ සිටින නිසා ඔබ වහන්සේගේ ස්වර්ගයේ කවුල විවෘත වී තිබෙන්නේ. ඒ ස්වර්ග කවුල විවෘත වී තිබෙන නිසා දේශයටත් ආශිර්වාදයක් වෙනවා. බයිබලයේ සඳහන් වී තිබෙන්නේ මෙන්න මේ විදිහටයි. අපි මලාකී පොතට හරවමු 3 වෙනි පරිච්ඡේදයට. මලාකී පොතේ 3 වෙනි පරිච්ඡේදයට හරවමු. ඔබ කොයිතරම් ආශිර්වාද ලද්දද කියලා දේශයේ සිටින වැසියන් ඒ දේ දකින්නට යන්නේ ඔබේ ජීවිතේ. 3 වෙනි පරිච්ඡේදයට හරවමු. මලාකී පොතේ 3 වෙනි පරිච්ඡේදයට හරවා 12 වෙනි පදේ කියවමු. නුඹලා වාසනාවන්තෝ යයි සියලු ජාතීන් කියනවා ඇත. සියලු ජාතීන් ඔබ දිහා බලා කියයි ඔබ ආශිර්වාදලත් සෙනඟක් කියලා.
ඒට හේතුව ඔබගේ ආශිර්වාදය අපේ ජීවිතයටත් පැමිණ තිබෙනවා. ඔබගේ ආශිර්වාදය ඔබ මිනිස්සෙක් ඔබට ආශිර්වාද ලත් කියලා කියන්නේ නැහැ. ඔබ එයාගේ ජීවිතවලටත් ඔබගේ ආශිර්වාදය උතුරා ගිහිල්ලා නැත්තම් එයා හැරලා කියන්නේ ඔබලා නිසා, ඔබ නිසා, ඔබ අපේ අසල්වැසිය නිසා, ඔබ මේ දේශයේ සිටින නිසා. දැන් එවැනි ප්‍රකාශනයක් ඒ අය කරන්නේ නැත්තේට හේතුව අපි දෙආකාර විදිහට කරන නිසා. පුවත්පත් කියවන එකයි, රූපවාහිනිය බලන එකයි, වගේම අපි බොහෝසේ නරක අසුබ ආරංචි අසමින් සිටින නිසා සතුරා නිතර කරන්නේ මොකද්ද? කොහොම හරි අසුබ ආරංචි ටික ඔක්කොම එකතු කරලා එකපාරට අපට ඒ පුවත්පත් වලින් නැත්නම් රූපවාහිනියෙන් අපට දෙන්න පටන් ගන්නවා. ඉතින් මේ ලෝකේ මේ රටේ වෙන හැම නපුරු දෙයක් ඔක්කොම නපුරා කොහොම හරි එකතු කරලා අපට ගෙනත් දෙන්න. ඉතින් අපි කියන්නේ මේ දේශය බලන්න කොයිතරම් විනාශයටපත් වෙලා තිබෙනවද කියලා. මොනවායි කාලකන්ණි දේශයක්ද කියලා. දැන් සතුරා ඔබට පෙන්වන්නේ විනාශකාරී දේවල් පමණයි. නමුත් කී දෙනෙක් ගැලවීම ලබනවා දිනපතා? කී දෙනෙක් සුවය ලබා ගන්නවා දිනපතා? කී දෙනෙක් සුභාරංචි වචන අසනවා දිනපතා? කී දෙනෙකුගේ ජීවිතයට යක්ෂා වේශ වෙලා සිටින මනුෂ්‍යයන් නිදහස් වෙනවාද? කී දෙනෙක් සඵල වෙලා තිබෙනවාද? ඒවා පෙන්වන්නේ නැහැ පුවත්පත්වල. පෙන්වන්නේ මොකක් හරි නපුරක් සිදු වුණාම, විනාශයක් ඇති වුණාම, මරණයක් ඇති වුණාම කී දෙනෙක් අද ජීවත් වෙනවද? කී දෙනෙක් මරණාසන්නව සිටි ආය කොහොමද ආය සුවය ලබා ගත්තේ? ඒව කවදාවත් පෙන්වන්නේ නැහැ. මිනි මරණ කාරණාව පෙන්වයි. දේශයේ තිබෙන මොකක් හරි අනතුරුදායක දේවල් පෙන්වයි. ඉතින් මිනිස්යන් අපි දේව දරුවන් හැට අපි මේ දේවල් අසපුවාම අපේ ඇදහිල්ලත් දුර්වල වෙන්න පටන් ගන්නවා. අපිත් ඉතින් සිහින වලින් දකින්න පටන් ගන්නවා, ස්වප්න වලින් දකින්න පටන් ගන්නවා. දේශයේ තිබෙන විනාශකාරී දේවල් ඔබ ස්වප්නයක් දැක්කම ඔබ නැගිට කියන්නේ යක්ෂයා නුඹට බෑ මේ දේශය විනාශ කරන්න. මම ඉන්න තුරු ප්‍රකාශ කරන ඔබ අපි දකින්නේ ආබ්‍රහම්ගේ කාලේදී අපි දකින්නේ ආබ්‍රහම්ට දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට කියන්නේ නැතුව කිසිම සොදොම් සහ ගොමෝරා දේශය විනාශ කරේ නැහැ. ඉතින් ආබ්‍රහම් දෙවියන් වහන්සේට කිව්වා ස්වාමිනී 10 දෙනෙක් හිටියොත් 50 දෙනෙක් හිටියොත් 40 දෙනෙක් හිටියොත් දෙවියන් වහන්සේ සමග ගනුදෙනු බේරන්න පටන් ගත්තා යාත්නාවෙන්. ස්වාමින් වහන්සේට එක්කෙනෙක් හිටියොත් ධර්මිෂ්ඨ මිනිසෙක් හිටියනම් උන්වහන්සේ ධර්මිෂ්ඨයාගේ යාත්නාවට උන්වහන්සේ ඇහුම්කන් දෙන බව අපි විශ්වාස කරමු. ඉතින් කවදාවත් මේ දේශය ගැන විනාශකාරී දේවල් කතා කරන්න එපා. ඔබ කියන්නේ දෙවියන් වහන්සේ. ඔබ දකින්න ඕන ඇදහිල්ල දෙනෙත් වලින්. ඔබගේ මාංශයෙන් හැංගීමෙන් ඔබ කියයි ඉතින් මම පෙනෙන දේ මම කතා කරන්නේ නැත්නම් මොකද්ද කතා කරන්න ඕන? ඔව් පෙනෙන දේවල් తాවකාලිකයි. බයිබලයේ සඳහන් කර තිබෙන්නේ. නමුත් නොපෙනෙන දේවල් සදාහටම පවතින දේවල්. මනුස්සයන් ගැලවීම සදාහටම පවතින දේවල්. පෙනෙන දේවල් తాවකාලිකයි. සමහරක් විට මිනිස්සෙක් ඔබ කියන සුභාරංචි විශ්වාස කරන්නේ නැති වෙන්නට පුළුවන්. ඒ කියනවා ඔබ කියන සුභාරංචි වචනේ අය ප්‍රතික්ෂේප කරයි. ඒ මොහොතේදී. නමුත් ඔබ ඒ ගැන කනස්සල්ලු වී කවදාවත් ඔබ සුභාරංචි තවත් කෙනෙකුට කියන්නේ නැද්ද? තවත් කෙනෙකුට කියන්නේ නැද්ද? ඔබ කියන්නේ මේ කෙනෙකුට මං කියලා දීලා මට එපා වුණා, මේ කියලා දීලා මට වැඩක් වෙන්නේ නැහැ. මේ රටේ එක්කෙනෙක්වත් ගැලෙන්න ලබන්නේ නැහැ. ඔබ එහෙම පවසමින් ජීවත් වෙනවා නම් මොකද්ද වෙන්නේ යන්නේ? ඒ අය කවදාවත් ගැලෙන්න ලබන්නේ නැහැ. නමුත් ඔබ පවසනවා ස්වාමීන් ස්තුති වේවා ස්වාමිනී ඔබ වහන්සේ කියු ප්‍රකාරම වචනේ වැපරුවා. ඔබ වහන්සේ තවත් කෙනෙක් යවා ස්වාමීන් වහන්සේ වතුර ටිකක් දමන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේ අපි දන්නවා નિયમિત කාලයේදී නියම වර්ධනයේ පැමිණෙන ඔබ වහන්සේගෙන් විශ්වාස කරන ඔබ කතා කරන වචන කවදාවත් හිස්ව හැරියෙන්නේ නැහැ කියලා. අදහන්න මගේ ස්වාමින් වහන්සේ මට පැවසුවේ උන්වහන්සේගේ වචනය කවදාවත් හිස්ව හැරියෙන්නේ නැහැ. උන්වහන්සේගේ වචනය අනිවාර්යයෙන්ම පළදරනවායි කියලා. පවසන්න ඔබ විශ්වාස කරන ඇදහිල්ලෙන් ගමන් කරමු. මේ දේශය ගැන අපි ඇදහිල්ලෙන් ජීවත් වෙමු. ඇදහිලිවන්තයන් නම් අපි මේ දේශය ගැන අපි විශාල බලාපොරොත්තුවක් විශාල ඇදහිල්ලකින් අපි ජීවත් වෙන්න ඕන මේ දේශයේ. අසුභාරංචි ආසනෙට ඔබ කියන ඕ පොඩ්ඩක් ඉන්න. මම ගැන පොඩ්ඩක්වත් කලබල වෙන්නේ නැහැ. ඇදහිලිවන්තයන් මොකද්ද පවසන්නේ? ඇදහිලිවන්තයන් පවසන්නේ සැබවින්ම මම පොඩ්ඩක්වත් සැලෙන්නේ නැහැ. ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් ගමන් කරන ධර්මිෂ්ඨ මනුෂ්‍ය මොකද්ද පවසන්නේ? මම පොඩ්ඩක්වත් සැලෙන්නේ නැහැ. මගේ සිත ස්ථිරයි. ගීතාවලි 112 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදයේ සඳහන් කර තිබෙන්නේ ඔහු නරක ආරංචි වලට බය නොවන්නේය. ඔහුගේ සිත ස්වාමින් කෙරෙහි විශ්වාස තබමින් ස්ථිරව තිබේ. ඔහුගේ සිත ස්වාමින් කෙරෙහි ස්ථිරව තබාගෙන සිටින නිසා නරක ආරංචියක් එන විට බය වෙන්නේ නැහැ.
නරක ආරංචි එන්නේ ඔබ බය කරලා ඒ භයංකාර සිතුවිලි ප්‍රකාශ කරන්න. අනේ වැඩක් නැහැ මේ රටේ තියෙන ප්‍රශ්න බලපුවාම අනේ මන් දන්නේ අද අපි ජීවත් වෙන්නේ හෙට දවසේ ජීවත් වෙන්න යන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. ඊළඟ සතියේ තවත් බඩු මිල වැඩි වෙන්නටයි යන්නේ. ඊළඟ මාසෙ ඊටත් වඩා විනාශකාරී. දැන් ලෝකයා කතා කරන විදිහට ඔබත් කතා කරන්නේ. දැන් ඔබ ලෝකයා කතා කරන විදිහට ඔබත් කතා කරනවා නම් එන ඔබත් නොහැදිලිකාර මිනිස්සෙක් අතර තිබෙන වෙනස මොකද්ද? මොකක්ද අපිට තිබෙන වෙනස? ඉතා පැහැදිලි ඒකේ වෙනසක් නැහැ. අපි 2 කොරින්ති පොතට හරවා අපි කියවමු යම් පදයක් 6 වෙනි පරිච්ඡේදයේ 2 කොරින්ති පොතේ 6 වෙනි පරිච්ඡේදයට හරවමු 14 වෙනි පදයේ සිට කියවමු. නොහැදිලිකාරයන් සමග අසම ලෙස සම්බන්ධ නොවෙලා. නොහැදිලිකාර මිනිස්සෙකු සමග අසම ලෙස සම්බන්ධකමක් මොකක්ද තිබෙන්නේ? දෙකටම කියවමු. ධර්මිෂ්ඨකමත් අධර්මිෂ්ඨකමත් ඇති සහභාගිකම් මොකද? මොකක්ද අපිට තිබෙන සහභාගිකම? ඔබ ධර්මිෂ්ඨයෙක් නම් එන අධර්මිෂ්ඨ මිනිස්සයාත් තම තිබෙන මොකක්ද සහභාගිකම? ඒක අර්ථය මොකක්ද? විශාල වෙනසක් තිබෙනව නේද? විශාල වෙනසක් තිබෙනවා. දිගටම කියවමු. නොහොත් අන්ධකාරය සමග ආලෝකයේ ඇති පංගුකාරකම මොකක්ද තිබෙන පංගුකාර? ඔබ ආලෝකයයි අන්ධකාරය සමග තිබෙන මොකක්ද තිබෙන පංගුකාරකම? මොකක්ද මට තිබෙන ඒකත් නැත්නම් ඒ පංගුකාරකම මොකක්ද මට තිබෙන්නේ? එයායි පවසන අන්ධකාර ජීවත් වෙන මිනිස්සුන් පවසන දේවල්ද මමත් පවසන්නේ. අන්ධකාර ජීවත් වෙන මිනිස්සුන් මම දේවල් පවසන්නේ. දිගටම කියවමු 15 වෙනි පදේ. බෙලියෙල් සමග ක්‍රිස්තුස් වහන්සේගේ ඇති එකමුතුකම මොකද? ඔව් ක්‍රිස්තුස් වහන්සේ කියන ආලේපයත් ඒ වගේම යක්ෂ ආත්ම සම්මුඛත් තිබෙන සම්බන්ධකම. මොකක්ද තිබෙන ඒකත්වය? ක්‍රිස්තුස් කියන වචනේ ආලේපය. ඔබ ආලේපලත් කෙනෙක්. ඔබ ආලේපලත් කෙනෙක්. ඉතින් ආලේපයත් සමග මොකක්ද තිබෙන සම්බන්ධකම? නැත්නම් මොකක්ද තිබෙන ඒකත්වය? දිගටම කියවමු. නොහොත් නොහදාන කෙනෙකු සමග ඇදහිලි වන්තයෙකුගේ ඇති කොටස මොකද? මොකක්ද ඔබට තිබෙන කොටස? නොහදාන කෙනෙකුත් සමග. අදහන් නැති කෙනෙකුත් සමග තිබෙන මොකක්ද කොටස? ඉතින් අපිට පැහැදිලිව පෙනෙන්නේ අපි ඒ ආය නැත්තම් නොහැදිලි කාර්යයන් අන්ධකාරයේ ජීවත් වෙන මනුෂ්‍යයන් ක්‍රිස්තුස් යේසුස් වහන්සේ ස්වාමින් බව ප්‍රකාශ කරන්නේ නැති මනුෂ්‍යයන් විශ්වාස නොකරන මනුෂ්‍යයන් පවසන දේවල් අපිත් පවසනවා නම් මොකක්ද ඇති තිබෙන වෙනස? කිසි වෙනසක් නැහැ. කිසිම වෙනසක් නැහැ. අනිවාර්යයෙන්ම අපි දකිනවා ඒක අපේ ජීවිතේට ඒක විශාල වෙනසක් තිබෙන නිසා අපි දන්නවා ඒවෙන් අපි වැළකී සිටින්නට ඕන. මට අවශ්‍යතාවයක් නැහැ නොහැදිලි කාර්යයන් පවසන දේවල් පවසන්න. මට අවශ්‍ය කරන්නේ දෙවියන් වහන්සේගේ වචනයෙන් ඇදහිල්ල ලබා ඇදහිලිවන්තයෙක් හැටියට පවසන්න. ඇදහිලිවන්තයෙක් හැටියට ඇදහිල්ලේ වාක්‍ය පවසන්න. නොහැදිලි කාර්කමේ වචන නොවේ. අපි මලාකී පොත නැවත හරවමු. මලාකී පොතේ 3 වෙනි පරිච්ඡේද 12 වෙනි පදේ. නුඹලා වාසනාවන්තයෝ යයි සියලු ජාතීන් කියනවා ඇත. මක්නිසාද නුඹලා ප්‍රියකරු දේශයක් වන්නෝ යයි සේනාවල ස්වාමින් වහන්සේ කියනසේක. ස්වාමින් වහන්සේ කියන්නේ දේශ සිටින මනුෂ්‍යයන් කියයි ඔබ ආශිර්වාද ලත් අයයි කියලා. දේශයේ සිටින මනුෂ්‍යයන් පවසන්නට ඕන අපි ආශිර්වාද ලත් අය කියලා. ඒට හේතුව ඒ තරම් දුරට අපගේ වචන, අපගේ ක්‍රියාවන්, අපගේ හැසිරීම්, අපගේ ජීවිතේ ඒ තරම් ආශිර්වාද ලත් සෙනගක් අපි නිසා එයා අප දිහා බලා පුදුමයට පත් වෙලා ඒගොල්ලෝ පවසන්න ඇත්තටම ආශිර්වාද ලත් කියලා. නමුත් ඊළඟ පදේ මොකද්ද පවසන්නේ? නුඹලාගේ වචන මට විරුද්ධව තදව තිබේයයි ස්වාමින් වහන්සේ කියනසේක. ස්වාමින් වහන්සේ කියන්නේ නුඹලාගේ වචන මට තදින්ම විරුද්ධව තිබෙන්නේ. දැන් අපි දසෙන් කොටස් දෙන දැන් මේක දසෙන් කොටස් ගැන තමයි උතන කතා කරන්නේ 18 වෙනි පදයේ සිට දිගටම බලාගෙන යන විට 6 වෙනි පදයේ සිට ස්වාමීන් වහන්සේ වෙනස් නොවන දෙවියන් වහන්සේ කියලා පවසන්නේ. දැන් දසෙන් කොටසුත් අපි දෙනවා. අපි ඒ වගේම අපි දන්නවා ඒ වගේ මෙයාත්නා කරනවා. අපි ස්වාමීන් වහන්සේගේ ලියවිල්ලේ ප්‍රකාරයට ඔබ වහන්සේ ස්වර්ගයේ කවුල විවෘත කර අපට ආශිර්වාද කරනවා කියලා පවසනවා. අපි මේ දේවල් ඉන්පසුව දෙවියන් වහන්සේ පවසන්නේ දේශයෙන් සිටින මනුෂ්‍යයන් පව අපට කියයි ඔබ ආශිර්වාද ලද්දේ කියලා. ඒකත් උන්වහන්සේ පැවසුවෙන් පසුව ඊට පස්සේ උන්වහන්සේ කියන්නේ නමුත් ඔබගේ වචන මට තදින්ම විරුද්ධව තිබෙනවායි කියලා. ඔබ කතා කරන වචන මට තදින්ම විරුද්ධව තිබෙන්නේ. කොහොමද තදින්ම විරුද්ධව තිබෙන්නේ? දේශය ගැන අපි වැරදි ලෙස අපි කතා කරන නිසා. විනාශකාරී දේවල් අපි කතා කරන නිසා.
දේශයේ සිටින මනුෂ්‍යයන් සමග අපි එක්සත් වී එයා ඒ කතන්දරවල ගියාම නැත්තම් ඒගොල්ලෝ මේ දේශපාලනයේ සිටින මනුෂ්‍යයන් ගැන කතා කරපුවාම අපිත් ගිල්ල වාඩි වෙ ඕ මේ මනුෂ්‍ය නරකයි මේ මනුෂ්‍ය නරකයි හැම කෙනාම නරකයි. එහෙනම් කවුද නහොඳ? අපිට කාවද හොයාගන්න පුළුවන්කමක් තිබෙන්නේ. අපි අසන ආරංචි වලින් තමයි අපි අතර විනිශ්චය කරන්නේ. අපි අසන ආරංචි වලින් අපට ඔහි ආරංචි ලැබෙනවා. අපි ලැබුණාම අපි එක්සත් වෙන අය සමග. අපි එක්සත් නොවි අපි කියනවා ස්වාමින් වහන්සේට ස්තුති වේවා. ඔව් මේ ආරංචි ඔබ ගෙන ආවිත් තිබෙන්නේ. නමුත් මම ඉගෙන පොඩ්ඩක්වත් සැලෙන්නේ නැහැ. මම එක දෙයක් මම විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ අපගේ ආරක්ෂාවයි. දෙවියන් වහන්සේ අපගේ සුවයයි. දෙවියන් වහන්සේ අපගේ සඵලත්වයයි. දෙවියන් වහන්සේ මේ දේශයට ආශිර්වාද කර තිබෙනවා. දෙවියන් වහන්සේ මේ දේශය ආරක්ෂා කරයි. දෙවියන් වහන්සේ මේ දේශය යකාට යන්න දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ මේ දේශයට උන්වහන්සේගේ විශේෂ ආශිර්වාදයක්. දැන් අපි මේ දේශය ගැන අපි හොඳ කතා කරන්නේ නැතුව අපි උත්සාහ කරනවා දියුණු වෙන්න. අපි කැමති දියුණු වෙන්න පෞද්ගලිකව. නමුත් අපි දේශය ගැන හොඳ කතා කරන්නේ නැතුව ඔබ දැනගන්නට ඕන දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ අපගේ වචන. උන්වහන්සේ කියන්නේ ඔබගේ වචන මට විරුද්ධව තදින් තිබෙනවා නම් මට කිසිවක් කරන්නට බෑ ඔබේ ජීවිතේ. මට කිසි දෙයක් ඔබේ ජීවිතේ කරන්න බෑ. ඔබගේ වචන මට තදින්ම විරුද්ධව ක්‍රියා වෙනවා නම්. ඉතින් උන්වහන්සේ කියන්නේ දේශය ගැන වැරදි කතා කරනවා නම්, දේශයේ මනුෂ්‍යයන් ගැන වැරදි කතා කරනවා නම්, ඔබ හැම දෙයක් ගැන වැරදි කතා කරනවා නම් කොහොමද උන්වහන්සේට පුළුවන්කමක් තිබෙන්නේ? සැබවින්ම පුළුවන්කමක් තිබෙන්නේ දේශය උසවන්න. දේශය උසවන්න පුළුවන්කමක් තිබෙන්නේ ධර්මිෂ්ඨයන් එඩිතරව නැගිට ප්‍රකාශ කරන්න පටන් ගත්තාම දෙවියන් වහන්සේගේ හස්තේ මේ දේශයේ තිබෙන්නේ. උන්වහන්සේගේ සෙනඟ මේ දේශයේ සිටින්නේ. ඒ නිසා මේ දේශය උන්වහන්සේ සුව කරන බව අපි විශ්වාස කරනවා. දිනෙන් දින උන්වහන්සේ බලා සිටින්නේ මේ දේශය සුව කරන්න. අපි හරවමු පළවෙනි තිමෝති පොතට. මේ දේශය ගැන ඔබට තිබෙන වගකීම ඔබ බාර ගන්න. මේ දේශයේ තිබෙන වගකීම ඔබ බාර ගන්න. දෙවැනි පරිච්ඡේදය හරව අපි කියවමු 1 සිට. ඉතින් අප විසින් සියලු ආකාර භක්තියේ සහ සංසුන් කමින් සමාදාන වූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස සමාදානෙන් නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස කවුද? සභාව. විශේෂයෙන්ම සභාව ගැන උන්වහන්සේ කතා කරන්නේ සභාව නිශ්චලව සමාදානෙන් ජීවත් වෙන්න. කොයිතරම් ආශිර්වාදයක්ද ඒක. සමාදානයේ වචනයට අපිට ලං කරන්න පුළුවන්කමක් තිබෙන එකම වචනය තමයි සඵලත්වය. ඉතින් මේ දේශය සැබවින්ම සඵලවත් දේශයක් වෙන්නට ඕන ඔබේ ජීවිතේ ඔබට අනිවාර්යෙන්ම. දිගටම අපි නැවත කියව මුලින්දම්ම. ඉතින් අප විසින් සියලු ආකාර භක්තියෙන් සහ සංසුන් කමින් සමාදාන වූ නිශ්චල ජීවිතයක් ගත කරන පිණිස රජවරුන් හා උසස් තනතුරු දරන සියල්ලන් ඇතුළුව සියලු මනුෂ්‍යයන් උදෙසා ඉල්ලීම්ද යාඥාද මදහත්කම්ද ස්තුතිදීම්ද පවත්වන්නට සියල්ලන්ට පළමුවෙන් අවවාද කරමි. ඔව් සියලු දෙයට පළමුවෙන් අවවාද කරන්නේ මොකක් ගැනද? දේශය ගැන. දේශය ගැන ඔබ වගකීමක් තිබෙනවා. මේ දේශය ඔබ ජීවත් වෙනවා නම් මේ දේශය ගැන වගකීමක් ඔබට තිබෙනවා. ඔබ කියන්නේ ස්වාමීනි ස්තුති වේවා. ඔබ වහන්සේ මේ දේශයට ආශිර්වාද කර තිබෙන නිසා නිසි කාලේදී වර්ෂා ඔබ වහන්සේ යවන නිසා ස්තුතියි ස්වාමීනි. ඔබ වහන්සේ හැම දෙයක් වර්ධනය කරන බව අපි විශ්වාස කරනවා. ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමීනි. මේ දේශයේදී පළමු කොට අපි දකින්නේ මේ දේශය ගැන අපිට තිබෙන වගකීම. ඉතින් මේ දේශය ගැන හොඳ කතා කරන්නේ කොයිතරම් වැදගත්ද? මේ දේශය ගැන හොඳ කතා කරන්නේ කොයිතරම් වැදගත්ද? අපේ යාත්නා කරෙන් වැඩක් වෙන්නේ නැහැ ස්වාමීනි. මේ දේශය ගැන අපි යාත්නා කරන ඊට පස්ව අපි ඇවිල්ලා එක එක්කෙනා සම කතා කරපුවාම කතා කරන්නේ මේ දේශය මහා විනාශකාරී දේශයක්. හරියන්නේ නැහැ. මේ ලංකාවේ දේශපාලකයන් හරීම නපුරු වෙයි. එයාට බෑ මේ දේශය ගෙන යන්න. දෙවියන් වහන්සේ කියන්නේ ඔබේ යාත්නාවෙන් කිසි ප්‍රයෝජනයක් නැහැ. අපි රැඳිල්ල යාත්නා කරන සුවේ සඳහා ස්වාමිනී මාව සුව කරන්න මම විශ්වාස කරන යේසුස් වහන්සේගේ තුවාලේ මම සුවයි. යාත්නා පිටට ආපුවාම ඔබ කියයි ඔබගේ හැඟීම් ඔබට ඒ රෝග ලක්ෂණ ඔබට කියන්නේ තවමත් අසනීපයි. ඉතින් ඔබ කියන්නේ මොකද මම අසනීපෙන් ඉන්නේ. ඒ හා සමාන තමයි අපේ දේශය ගැන වැරදි කතා කරපුවාම. ඒ රෝග ලක්ෂණ හා සමානයි අපි වැරදි ආරංචි මිනිස්සුන්ගෙන් අපි අසපුවාම. නරක ප්‍රවෘත්ති අපි අසපුවාම. රාත්‍රී කාලෙදී ඔබ සිහින දැක්කාම මේ දේශය ගැන
එවිට ඔබ කල්පනා කරන්න පටන් ගන්න මොකක්ද වෙන්නේ දේශයට කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඔබට තිබෙන්නේ හරි වචන ප්‍රකාශ කරන ඔබගේ වචන කොයිතරම් බලවන්තයිද මේ දේශය ආරක්ෂා කරන්න. ඔබ කතා කරන වචන කොයිතරම් බලවන්තයිද මරණීය වචන හෝ ජීවන වචන. මේ දේශය ඉතා වැදගත් අපට. මේ දේශයේ සිටින පුරවැසියන් අපට වැදගත්. දෙවියන් වහන්සේ අපට දී තිබෙන ආශිර්වාදය. අපි හරවමු ගීතාවලියේ 8 වෙනි පරිච්ඡේදයට නැත්නම් 2 වෙනි පරිච්ඡේදයට හරවමු. මේ දේශයේ පුරවැසියන් කොයිතරම් අපට වැදගත්ද? 8 වෙනි පදේ කියවමු. 2 වෙනි පරිච්ඡේද 8 වෙනි පදේ. මාගෙන් ඉල්ලව එවිට නුඹේ උරුමයට ජාතින්ද නුඹේ කොටසට පොළවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි. ඔව් ඉල්ලන්න මාගෙන්. පතන්න එපා ඉල්ලන්න. ප්‍රකාශ කරන්න. ඉල්ලීමක් කරනවා කියලා කියන්නේ ප්‍රකාශ කරන ස්වාමිනී මේ දේශය ඔබ මේ දේශය නිසා ස්තුතියි. ඔබ වහන්සේ මේ දේශයව පත් කර තිබෙන නිසා. ජාතීන් ස්වාමීන් වහන්සේ මට උරුමයක් වශයෙන් ඔබ දී තිබෙන්නේ. මේ පොළවේ කිසිම සීමාවක් නැතුව ස්වාමීන් වහන්සේ මේ පොළවේ ස්වාමීන් වහන්සේ හැම දෙයක්ම ඔබ වහන්සේ සම්පූර්ණ කර තිබෙන බව මම විශ්වාස කරනවා. නැවත අපි කියවමු. මාගෙන් ඉල්ලව එවිට නුඹේ උරුමයට ජාතින්ද නුඹේ කොටසට පොළවේ සීමාන්තය දක්වාද දෙන්නෙමි. දෙවියන් වහන්සේ අපට දී තිබෙන උරුමය විශ්වාස කරමු. ඉතින් මේ දේශයේ සිටින පුරවැසියන් උන්වහන්සේ අපට උරුමයක් වශයෙන් දී තිබෙන්නේ. දී උරුමය ඔබ නැති කරගන්නේ කොහොමද? ඔබත් මමත් නැති කරගන්නේ කොහොමද? වැඩක් නැහැ මේ දේශේ කොයිතරම් අපි දේශනා කරත් වැඩක් වෙන්නේ නැහැ. මේ කොයිතරම් මනුෂ්‍යයන් අපි සුභාරංචි කිව්වොත් වැඩක් නැහැ. කවුරු හරි කෙනෙක් හොඳ වචන කතා කරන නිසා මේ තරම් දුරටත් මේ දේශේ අපි ගෙන යන්නේ. කීප දෙනෙක් හොඳ වචන කතා කරන නිසා. කීප දෙනෙක් හොඳ වචන කතා කරන නිසා මේ දේශයේ දැනටමත් මේ ආකාරව තිබෙන්නේ නැත්නම් මීට පෙර විනාශකාරී දේවල් සිදු වෙන්නට තිබුණා මේ දේශයේ. ඉතින් අපි දකින්නේ සෑම කෙනෙකුටම තිබෙන දෙවියන් වහන්සේ අපට දෙන අවවාදය මේ දේශය ගැන අපි යහපත කතා කරමු. උන්වහන්සේ මේ පුරවැසියන් අපට දී තිබෙන්නේ උරුමයක් වශයෙන්. ඔබේ උරුමය නැති කරගන්න එපා ඔබ. මට වැඩක් නැහැ ওই දේශයේ ඉන්න මිනිස්සුන්ම වැඩක් නැහැ මම නපුරු මිනිස්සු කවදාවත් ওই මිනිස්සුන් ගැලවීමට එන්නේ නැහැ. ওই මිනිස්සුන්ට කියන්න මගේ ඇඟටමයි කඩා පනින්නේ මිනිස්සුන් මං ගැනම වැරදි කතා කරන්නේ මිනිස්සුන් කොයිතරම් දුර වැඩක් වෙන්නේ ඔය ආයත කියලා. ඒ දේ පවසන්න නැතුව ඔබ කියන මේ දේශයේ උන්වහන්සේ මට උරුමයක් වශයෙන් දී තිබෙන්නේ. මේ දේශයේ මට උරුමයක් උන්වහන්සේ දී තිබෙන්නේ. මේ දේශයේ සිටින මිනිස්සුන් තාම ආශිර්වාදලත් මිනිස්සුන් බලන්න ඔබට වෙනස දකින්නට පුළුවන් ඔබේ ජීවිතේ. මිනිස්සුන් ඔබ හමුනාම කොහොමද ඒ අය දකින්නට යන්නේ? අය කියයි ඔබ ආශිර්වාදලත් දෙයක්. ඔබ ආශිර්වාදලත් දෙයක්. ඔබ පොළොවේ ලුණු. ලෝකේ ආලෝකයයි ඔබ. උන්වහන්සේ පැවසි ලෝකේ ආලෝකයයි. ලෝකේ සිටින අන්ධකාර ලෝකයේ සිටින මනුෂ්‍යයන් අන්ධකාරයේ ජීවත් වෙන මනුෂ්‍යයන් සැබවින්ම ඔබ ඒ අයට ආලෝකයක් වී සිටින්නේ. පොළොවේ ලුණු හා සමාන ලුණු ඊටාම රසවත්. ලුණු රහ නැති කරගන්න එපා ඔබ. මට අවශ්‍ය නැහැ ලුණු රහක් වෙන්න. ඒ අයට නැහැ කවදාද දවසක ඔබගේ ලුණු රස නිසා තමයි ඒ අයට ලුණු රහ දැනෙන නිසා සමහරක් විට ඒ අය ඔබට ප්‍රතික්ෂේප කරනවා. ඒ අයට ලුණු රහ දැනෙන නිසා ඔබ සමහරක් වෙලාවට ඒ අය ඔබට විරුද්ධව දේවල් කරන. දැන් ඔබට කියන්න පුළුවන් සැබවින්ම මගේ ලුණු රහ ඒ අයට දැනෙලා තිබෙන නිසා. ස්තුතියි ස්වාමිනී. සමහරක් විට ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරයි. නමුත් ලුණු රහ වැදුණු නිසා තමයි ඒගොල්ලෝ ප්‍රතික්ෂේප කරන්නේ. නමුත් කවදාද දවසක කියයි ඊටාම රසවත්. මම ගැලවීම ලබා ගත්තා. මම සභාවකට ගියා. මම ගියා මෙවැනි ස්ථානයක. ඔබ එදා කතා කරපු දේවල් සැබවින්ම මගේ ජීවිතය අද දවසේ සිදු වෙලා තිබෙනවා. කොයිතරම් ආශිර්වාදවත් දෙයක්ද? ඔබ කාටර කියන්නේ කවුරු හරි කෙනෙකුට ඔබ වචනයක් වපුරලා තිබෙන්නේ දෙවියන් වහන්සේ තවත් කෙනෙක් පාවිච්චි කළ වතුර ටිකක් දමා උන්වහන්සේ වර්ධනය දුන්නා නම්. අපි තේරුම් ගන්න ඕන දෙවියන් වහන්සේ වර්ධනය දෙන දෙවියන් වහන්සේ කවදාවත් මේ දේශය පා කරන්න එපා. සුළු කරන්න එපා. දේශය ගැන අපි හොඳ කතා කරමු. දෙවියන් වහන්සේ අපට දී තිබෙන ඒ නායකයන්ට අපි යාත්නා කරමු. අපි කියමු ස්වාමිනී ස්තුති වේවා ස්වාමිනී. අපට පක්ෂයක් වැඩක් නැහැ. අපට අවශ්‍ය කරන්නේ ස්වාමිනී පත් වෙලා සිටින කෙනාට අපි ඒ කෙනා වෙනුවෙන් අපි යාත්නා කරනවා. ඒ කෙනා දෙවියන් වහන්සේගේ ආරක්ෂාව ඇතුව සිටින්නට ඕන. මේ මිනිස්යාට විරුද්ධව මිනිස්යන් ඇති කරන කොඩිවින ඒ වගේ මිනිස්යන් හරහා නැත්තම් ඇති වෙන නොයෙකුත්
නොයෙකුත් නපුරු බලපෑම් ඒවෙන් අපි ඒ රජවරුන් අපි නිදහස් කරනවා. ඒ අයව මුදවා ගන්නවා. ඒ අය නිදහස් කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ අයව ආරක්ෂා කරනවා. ඔබ වහන්සේ ඒ අයට දෙන්න ස්වාමීන් වහන්සේ යහපත් ලෙස ක්‍රියා කරන්න. අපි යාත්නාවෙන් අපි සිටියොත් දෙවියන් වහන්සේට පුළුවන් උන්වහන්සේට පුළුවන් ඒ අයව වෙනස් කරන්න. ඒ අයගේ ජීවිත වෙනස් කරන්න. ඒ නිසා කවදාවත් ඔබ වැරදි ලෙස සිතන්නට එපා. මේ දේශය ගැන විනාශකාරී දේශයක් මේක. එක එක්කෙනා සමග වාඩි වී අන්‍ය ජාතීන් සමග වාඩි වී කතා කරන්න යන්න එපා. ඔබ මේ දේශයේ වෙන දේවල් ගැන. ඒට හේතුව අවුරුදු ගණනාවක් තිස්සේ මිනිසයන් නිතර මේ දේශයේ ශාප කරමින් සිටින්නේ. ශාපලත් වචන කතා කරමින් සිටින්නේ. කවර හරි අඩුම වශයෙන් මේ පරම්පරාවත් නැගිට මේ දේශයට ආශිර්වාද කරොත් මේ දේශය සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් වෙනවා. යක්ෂයාගේ බලය නෙවෙයි උතන ප්‍රශ්න තිබෙන්නේ. මනුෂ්‍ය නැත්තම් ඇදහිලිවන්තයන් යක්ෂයාට දෙන බලය වචන වලින්. ඒක තමයි මේ දේශයට වැඩි කොට බලපාන්නේ. මේ දේශය වැඩි කොට බලපාන්නේ සැබවින්ම ඒ යක්ෂයාට දෙන වචන. යක්ෂයාට ඔබ අවසර දෙනවා නැත්නම් යක්ෂයාට පතුරන් දෙනවා ඔබ මෙන්න වෙඩි තියන්න. මෙන්න විනාශයක් ගෙන එන්න. මෙන්න මේ දේ කරන්න. මෙන්න මේ දේවල් කරන්න. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකි. අපි හරවමු හිතෝපදේශ 21 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ අපි කියවමු. රජුගේ සිත දියපාරවල් මෙන් ස්වාමින් වහන්සේගේ අතෙහි පවතී. උන්වහන්සේ කැමැති අතකට ඒක හරවනසේක. කැමැති අතකට උන්වහන්සේ ඒක හරවනසේක. නමුත් සභාව කිතුණු භක්තිකයන් තමයි උන්වහන්සේගේ හස්තය හැටියට සිටින නැත්නම් හස්තය එහාට මෙහාට ඇසලවන්නේ. කිතුණු භක්තිකයන් අපි උන්වහන්සේ සමග සම්බන්ධ වී සිටිනවා නම් යාත්නාවෙන් සහ අපි කතා කරන වචන වලින් උන්වහන්සේට පුළුවන් ඒ රජුගේ හදවත වෙනස් කරන්න. උන්වහන්සේට පුළුවන්. නමුත් අපි උන්වහන්සේට විරුද්ධව නැත්නම් උන්වහන්සේ සමග සම්බන්ධයක් නැතුව අපි සිටිනවා නම් මේ දේශෙ සිටින එක්කෙනෙක්වත් ගැලවීම ලබන්නේ නැහැ. අපි දේශනා කරා ගැලවීම ලබන්නේ නැහැ. දැන් අපි දේශනා කරලා ගැලවීම ලබන්නේ නැත්නම් කොහොමද? ඒක දෙවියන් වහන්සේගේ වචනේ බොරුව ඔප්පු වෙන්නේ. නැත්නම් කොයි ආකාරයකද අපි කියන්නේ මේ කවදාවත් මේ රට ගැලවෙන්නේ නැහැ කියලා. දෙවියන් වහන්සේගේ වචනේ දේශනා කරනවා අනිවාර්යෙන් මිනිස්යන් ගැලවෙන්නට ඕන. සුභාරංචි වචනේ තුලින් තමයි මිනිස්යන් ගැලවීමට එන්නේ. උන්වහන්සේ පැවසු වචනේ සඳහන් කර තිබෙන්නේ සුභාරංචි වචනේ පවසමින් තමයි මිනිස්යන් ගැලවීමට එන්නේ. සුභාරංචි වචනේ පවසමින්. සුභාරංචි වචනේ පවසනවා නම් අනිවාර්යයෙන්ම මේ අය වචනේ අසා ගැලවීම ලබා නිදහසේ ජීවත් වෙන්න පටන් ගන්නවා. සුභාරංචි වචනේ ප්‍රකාශ කිරීම කොයිතරම් වැදගත්ද? අපි හරවමු රෝම 10 වෙනි පරිච්ඡේදයට හරවා. රෝම 10 වෙනි පරිච්ඡේදයට අපි හරවමු. බොහෝ වෙලාවට අපි ආත්මන් වහන්සේ අපට යම් දෙයක් අපට හංගවා දෙන විට අපි ඒකෙන් අපි වෙනස් පසුතැවිලි වෙමු. උන්වහන්සේ පැවසුවේ මාගේ සෙනග දෙවනි ලේකම් 7:14 මාගේ සෙනග මාගේ නාමයෙන් කැඳවා තිබෙන සෙනග ඒ නපුරු කන් වලින් නපුරු ක්‍රියාවන් වලින් ඈත් වුණාම දෙවියන් වහන්සේගේ මුහුණ සොයන්න පටන් ගත්තාම යාත්නා කළොත් මේ දේශය උන්වහන්සේ සුව කරන බව උන්වහන්සේ පොරොන්දු වී තිබෙනවා අපට. මේ දේශය උන්වහන්සේ සුව කරන බව උන්වහන්සේ අපට පොරොන්දු වී තිබෙනවා. ඒ පොරොන්දු අපි විශ්වාස කරමු තදින්ම විශ්වාස කරමු. මේ පොරොන්දුව ස්වාමිනී මේ දේශය ඔබ වහන්සේ සුව කර තිබෙනවා. අපි ඇදහිලිවන්තය. මම ඔබ වහන්සේගේ නාමයෙන් ඔබ වහන්සේ මාව කැඳවා තිබෙන්නේ. මම ඔබ වහන්සේගේ දරුවෙක්. ඒ නිසා මම යාත්නා කරන විට මම දන්නවා මට පිළිතුරක් තිබෙනවා ඒ ආකාරයෙන්ම. මම දන්නවා දෙවියන් වහන්සේට මම යාත්නා කරන ඉල්ලන හැම දෙයක් උන්වහන්සේ අපට දෙනවයි කියලා. ඉතින් මම යාත්නා කරන්නේ මොකද්ද? යාත්නාව සමග වගේ වචන මම ප්‍රකාශ කරනවා. යාත්නා කිරීම කියලා කියන්නේ එක ස්ථානයක රැඳී සිටලා යාත්නා කිරීම පමණක් නෙවෙයි. නම් නිතරම යන විට ස්වාමීන් වහන්සේ වීදියේ ගමන් කරන විට ස්වාමීන් වහන්සේ ඔබට යාත්නා කරන්න කියයි. නැත්නම් නපුරු ආරංචියක් ඇසෙයි ඔබට. ඔන්න විනාශකාරී දෙයක් සිදු වෙන්න යන්නේ කියලා. යක්ෂයා ඒ දේ කවදා සිදු වෙන්නේ නැහැ මේ රටේ. යේසුස් වහන්සේගේ නාමයෙන් මම අණ කරනවා නවතින්න. ඔබට බෑ
ඒ කුණහට නවතින ඔබත් සිටින්නේ ඇත්තටම ඒ බෝට්ටුවමයි. ඔබ සිටින්නේ ඒ බෝට්ටුවම තමයි. නමුත් ඔබ තේරුම් ගන්න ඕන කුණහට පැමිණෙන විට ඔබට තිබෙන්නේ අනකරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන් අනකරන්න. ලෝකයා කෙරේ විශ්වාසය නොතබා උන්වහන්සේ කෙරේ ඔබගේ විශ්වාසය බොහෝසේ ඔබ තබන්න. 13 වෙනි පදයේ සිට ස්වාමින් වහන්සේගේ නාමයට යාඥා කරන කවුරු නමුත් ගලවනු ලබන්නේය. කවුරු නමුත් උන්වහන්සේගේ නාමයට යාඥා කරනවා නම් උන්වහන්සේගේ නාමය කැඳවනවා නම් ඒ මනුෂ්‍යයා උන්වහන්සේ ගලවනවායි කියලා පොරොන්දුවක් උන්වහන්සේ දී තිබෙනවා. ඉතින් උන්වහන්සේගේ නාමය මනුෂ්‍යයන් අසන්නට ඕන. උන්වහන්සේගේ ගුණාංග මනුෂ්‍යයන් අසන්නට ඕන. උන්වහන්සේගේ පූජාව මනුෂ්‍යයන් අසන්නට ඕන. සුභාරංචි මනුෂ්‍යයන් අසන්නට ඕන. 14 වෙනි පදේ. එසේනම් ඔවුන් තමුන් විසින් අදහා නොගත්තා වූ කෙනෙකුට යාඥා කරන්නේ කොහොමද? තමුන් නොඇසුවා වූ කෙනෙකුට කෙරෙහි අදහන්නේ කොහොමද? දේශනා කරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද? දේශනා කරන්නෙක් නැතුව ඔවුන් අසන්නේ කොහොමද? සාක්ෂිකාරය නැතුව ඔවුන් අසන්නේ කොහොමද? ශුද්ධාත්මෙන් පිරී සිටින දේව දරුවන් නැත්නම් ඔය අසන්නේ කොහොමද? දේශනා කිරීම කියලා කියන්නේ දේශකයන් විතරක් නෙවෙයි දෙවියන් වහන්සේ ඔබ සාක්ෂිකාරයන් හැට පත් කර තිබෙන්නේ. ක්‍රියා 1:8 උන්වහන්සේ සඳහන් කර තිබෙන්නේ ශුද්ධාත්ම පැමිණෙන විට ඔබට බලය ලැබෙනවායි කියලා. කුමක් සඳහාද? සාක්ෂිකාරයන් වෙන්න. දෙවියන් වහන්සේගේ සාක්ෂිකාරයන් වෙන්නට උන්වහන්සේ අපව කැඳවා තිබෙන්නේ. ඒ උන්වහන්සේගේ සාක්ෂිකාරයන් හැටියට අපි සිටිනවා නම් අනිවාර්යයෙන්ම අපි දේශකයන් හැටියට සිටින්නේ. උන්වහන්සේගේ නාමය දරමින් අපි සිටින්නේ. උන්වහන්සේගේ සුභාරංචිය පවසමින් අපි සිටින්නේ. සුභාරංචියේ වචන එකිනෙක කෙනා සම බෙදාගෙන අපි සිටින්නේ. යන යන හැම ස්ථානයක අපි සුභාරංචි වචනමයි කතා කරන්නේ. අපි දේශය ගැන වැරදි කතා කරන්නේ නැහැ. දේශය විනාශකාරී කියලා පවසන්නේ නැහැ. පාවුල්ට නොයෙකුත් පීඩා සහිත දේවල් ඇති වුණා. පාවුල් කවදාවත් යාත්නා කරලා සීසර් නැත්තම් ඒ රෝමානු අධිපතින්ට ශාප කළේ නැහැ. කවදාවත් බයිබලයේ කොහෙවත් සඳහන් කළා නැහැ. නමුත් සුභාරංචිය ප්‍රකාශ කරමින් සිටියේ. සුභාරංචිය ප්‍රකාශ කරමින් සිටියේ. දෙවියන් වහන්සේ ඔබට ශාප කරයි. දෙවියන් වහන්සේ ඔබ විනාශයට පත් කරයි. දෙවියන් වහන්සේ ඒ මිනිසයන් අන්ධව සිටින්නේ. ඒ අය කරන දේවල් ගැන එයාටත් දන්නේ නැහැ මොකද්ද කියලා. ඉතින් අපි එයාට තවත් ශාප කරපුවම ඒ අය තවත් විනාශයට පත් වෙන නිසා වඩා හොඳ නැද්ද ඔබ දෙවියන් වහන්සේගේ නාමයෙන් එයාට ආශිර්වාද කරොත්. 15 වෙනි පදේ. සමහරු යවනු ලැබුවොත් මිස දේශනා කරන්නේ කොහොමද? මේ සම්බන්ධව යහපත් දේ ගැන සුභාරංචිය ගෙන යන්නා වූ තැනැත්තන්ගේ පාද කොපමණ අලංකාරද කියා ඔබගේ පාද කොයිතරම් අලංකාරයිද? ඔබගේ පාද ඔබ යන යන සෑම ස්ථානයකම ඔබගේ පාද කොයිතරම් අලංකාරයිද? ඔබ ඉන්න හැම ස්ථානයක ඔබ දේශනා කරමින් සිටින්නේ. සුභාරංචි වචනේ කතා කරමින් සිටින්නේ. මිනිස්යන්ගේ ජීවිතවලට යහපතක් ඔබ කතා කරමින් සිටින්නේ. කොයිතරම් අලංකාරයිද ඔබගේ පාද? ඔබ යන යන ස්ථානේ ඔබ යන්නේ සුභාරංචි රැගෙනයි. රටේ තාත්ත ගැන නෙවෙයි කතා කරන්නට යන්නේ ඔබ. ඔබට ලැබුණු අසුභාරංචි බෙදා ගන්න ඔබ යන්නේ සුභාරංචි බෙදා ගන්න. මෙතන පැවසුවේ නැහැ ගිල්ල රටේ තාත්තේ ගැන කතා කරන මිනිස්යන් සමග මෙතන සඳහන් කර තිබෙන්නේ සුභාරංචි කතා කරන්න. අද ඉන්න බොහෝ මිනිස්යන් දේශනා කුඩුවෙන් දේශනා කරන්නේ පුවත්පත්වල කියවන දේවල්. පුවත්පත්වල ලියා තිබෙන දේවල්. එක දේශකයේ විශේෂ මින මේ මෑත කාලේ ඉඳන් යා පටන් ගන්න තිබෙන්නේ හැම දේශනාවක් ආරම්භ කරන්න එදා උදෑසන මේ මිනිසයා කියවපු දේ ගැන. පුවත්පත්වල කියවපු දේවල්. ඉතින් මේ මිනිසයා ගිහලා කෙනාට තරවටු කරලා පැවසුවා මොකද්ද මේ ඔබ හැමදාම ඔය උදෑසන නැගිට වෙලාවෙ ඉඳන් ඔබ බයිබලයේ කියවන්නේ නැතු ඔබ ගිහින් මොකද්ද මේ පුවත්පත් කියවන්නේ? නෑ මිනිසයන් දැනගන්නට ඕන අද රටේ තත්ත්වය මොකද්ද කියලා. නෑ මිනිසයන්ට අවශ්‍ය නෑ රටේ තත්ත්වය මිනිසයන්ට අවශ්‍ය නැහැ සුභාරංචිය මොකද්ද කියලා. ආත්මන් වහන්සේ මොකද්ද කියන්නේ කියලා. ඔය පුවත්පත්වල තිබෙන ආත්මන් වහන්සේ කියන දේවල් නෙවෙයි. ශුද්ධාත්මන් වහන්සේ නෙවෙයි අශුද්ධ ආත්ම කියන දේවල් තමයි බොහෝ තිබෙන තැන. අශුද්ධ ආත්මය අපට ගෙන දෙන අශුද්ධ පුවත් ඒවා විශ්වාස කරන අපි දේශනා කරපුවා මොකද්ද වෙන්නේ? මනුෂ්‍යයන්ට කවදාවත් ඇදහිල්ල පැමිණෙන්නේ නැහැ. මනුෂ්‍යයන් ගැලවීමට එන්නේ මනුෂ්‍යයන් තවත් එන්න බය වෙන්න පටන් ගන්නවා. සුභාරංචි ඇසීමෙන් තමයි මනුෂ්‍යයන් ගැලවීමට එන්නේ. සුභාරංචි ඇසීමෙන් තමයි මනුෂ්‍යයන්
සම්පූර්ණයෙන්ම නිදහසට පැමිණෙන්නේ. සුභාරංචි ඇසීමෙන් තමයි මිනිස්යන්ට ඇදහිල්ල පැමිණෙන්නේ. ඉතින් මෙතන සඳහන් කරන්නේ ඔබගේ පාද කොයිතරම් අලංකාරයිද? රට ගැන හොඳ අපි කතා කරමු. මේ රට දෙවියන් වහන්සේ අපට දී තිබෙන්නේ. සුභාරංචි මිනිස්යන් උරුමයක් වශයෙන් උන්වහන්සේ අපට දී තිබෙන්නේ. හැම මිනිස්සෙක් දිහා බලා කියන ඔබ මගේ උරුමයයි. කොයිතරම් හොඳ කාරණා විවිධ යන ගමන් මිනිස්යන් සිගරට් බිබී යන්නේ ඔබ මගේ උරුමයයි. අනේ ඒගොල්ලෝ සිගරට් බොනවා. ඒක ප්‍රශ්නයක් නෑ. ස්වාමීන් වහන්සේට කරන්නේ අපි සමහරක් කරලා මාළුවා සුද්ධ කරන්න හදන වතුරේ ඉන්න ගාම. අපට අවශ්‍යතාවයක් නැහැ. උන්වහන්සේ සුද්ධ කරයි මේ මාළුවා. අපට තිබෙන මාළුවා අල්ල ගන්න ඉස්සෙල්ලා උන්වහන්සේ සුද්ධ කරන දේ කරයි. බොහෝ කිතුණු භක්තයන් උත්සාහ කරන්නේ මිනිස්සයා සිගරට් බොන ඉඳන් මගේ සභාවට මං ගෙන්නන්නේ නැහැ මිනිස්සයා. මේ මිනිස්සයා අකරක් බොන නිසා, මේ මිනිස්සයා ගෑනිට ගහන නිසා මං මේ මිනිස්සයා ආරාධනා කරන්නෙත් නැහැ සභාවට. අවශ්‍යතාවයක් නැහැ. අපට ඒ විදිහට ජීවත් වෙන්න අපට අවශ්‍ය කරන්නේ සුභාරංචි වචනේ අයට කියන්න. විතර මේ මිනිස්සු මින් පස්සේ බස් එක යන වෙලාව ඔබ කියන්නේ දැක්ක නපුරු මිනිස්සෙක් දැක්කම ඔබ කියන්නේ මගේ උරුමයයි ඔබ. ස්වාමීන් වහන්සේ වල උරුමයක් වශයෙන් දී තිබෙන ඔබව. මොකද්ද කිව්වේ? නැහැ මම මොකක්ද? පස්සේ කතා කරමු මේ ගැන. යේසුස් වහන්සේ ස්වාමීන් වහන්සේ ඔබට කැමති නම් විශ්වාස කරන්න. සැබවින්ම දෙවියන් වහන්සේ අපව කැඳවා තිබෙන සුභාරංචි ප්‍රකාශ කරන්න. ඔබගේ පාද ඊටාම අලංකාරයි. කොයිතරම් අලංකාර පාද ඔබට තිබෙන්නේ. ඔබ දැන සිටියනම් ඔබ කොයිතරම් ආශිර්වාද ලද්ද. 16 වෙනි පදේ. මනුෂ්‍යයන්ට ශ්‍රාප කරන්නේ නැත ඔබ කියන මනුෂ්‍යයන් මගේ උරුමයයි. 16 වෙනි පදේ. නමුත් ඔවුන් සියල්ලන්ම ඒ යහපත් ආරංචියට ඇහුම්කන් දුන්නේ නැත. මක් නිසාද ස්වාමිනේ අපේ දැන්වීම විශ්වාස කළේ කවුදැයි යෙසායා කියයි. මෙසේ ඇසීමෙන් ඇදහිල්ලද ක්‍රිස්තුස් වහන්සේගේ වචනෙන් ඇසීමද පැමිණෙන්නේය. ඔව්. දැන් යෙසායා පැවසුවේ ස්වාමිනේ කවුද අපේ වාර්තාව පිළිගන්නේ කියලා. නමුත් දෙවියන් වහන්සේ කියන්නේ මොකද්ද? වචනේ ඇසීමෙන් තමයි ඇදහිල්ල පැමිණෙන්නේ. වචනේ ඇසීමෙන් තමයි ඇදහිල්ල පැමිණෙන්නේ. කවුද අපේ වාර්තාව පිළිගන්නේ? එක නෙවෙයි අපිට තිබෙන්නේ කතා කරන්න අපිට පවසන්න අවශ්‍යයි යේසුස් වහන්සේ ස්වාමින් වහන්සේ. යේසුස් වහන්සේ ජීවමාන දෙවියන් වහන්සේ. යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිට උන්වහන්සේ සිටින දෙවියන් වහන්සේ. ඒ නිසා උන්වහන්සේ බයිබල් සඳහන් කරලා මිනිස්සුන්ව ඔබ ශාප කරපුවාම එයාට ආශිර්වාද කරන්නේ. ඒට හේතුව ඔබගේ උරුමයටයි ඔබ ශාප කරන්නේ. ඊට වඩා හොඳ නේද ඔබගේ උරුමයට ඔබ ආශිර්වාද කරොත්. ඔබගේ උරුමයට ඔබ ආශිර්වාද කරන්න. ඔබට කවදාවත් දුකින් ජීවත් වෙන්න ඕමනාවක් නැහැ. කනස්සල්ලෙන් ජීවත් වෙන්න ඕමනාවක් නැහැ. අනේ මට අර මිනිස්සු එක දේවල් කිව්ව නිසා මට එපා වෙලා තිබෙන්නේ ජීවිතෙත් එපා වෙලා තිබෙන්නේ. ස්වාමීන් වහන්සේ කියන්නේ ඔබගේ උරුමය ගැන කවදාවත් ඔබ වැරදි කතා කරන්නේ නැහැ. ඔබ නිතරම පවසන්නේ සැබවින්ම ඒක මගේ උරුමයයි කියලා. ඉතින් අපි දකින්නේ ඇදහිල්ල පැමිණෙන්නේ දේව වචන ඇසීමෙන්. ඉතින් වංශය වචන අසන්නට ඕන. අපි ඇය සමවාඩි වී කතා කරනවා නම් ඒ අය කතා කරන දේවල් අපේ ජීවිතේට අපි ඇතුළත් කරගන්නෝ හැදිලිකාරකම සහ බිය. ඒ කවුද ජයගත්තේ? යක්ෂයයි ජයගත්තේ. අපි මනුස්සයන් සමවාඩි වී කතා කරනවා නම් ඒ අය කතා කරන අසුබ ආරංචිය අපේ සිතට අපි ඇතුල් කරගන්නවා බිය. සහ අනිවාර්යයෙන්ම ඒ මනුෂ්‍යත් හිත ඇත්තටම බලන්න ඉතින් රටේ තත්ත්වය ගැන මනුෂ්‍යයා මං කියන දේවල්ට අහුම්කම් දුන්නා. ඒ වගේම ඊට පස්සෙ අපි දකින්නේ ජයගත්තේ කවුද? යක්ෂයා. කොහොමද අපේ ජීවිතේ අපේ මනසට බියක් ඇති කරා. අපේ මනසට වියවුලක් ඇති කරා. ඒ වඩා ඊට වඩා හොඳ නැද්ද ඔබ දෙවියන් වහන්සේ ගැන කතා කරොත් මනුෂ්‍යයන් සමග. සුභාරංචිය කතා කරොත්. ඒ මනුෂ්‍යයා ඔබට කියන මට අහන්න කැමති මට ඌ අහන්නත් කැමති නැහැ මට වැඩක් නැහැ ඌවා. මට ඕමනාවක් නැහැ ඔය දේවල් අහන්න. ඔබ කියන්නේ නැහැ ප්‍රශ්නයක් නැහැ. නමුත් යේසුස් වහන්සේ මගේ ස්වාමින් වහන්සේ. ඔබට යටි සිතින් කියන්න පුළුවන් ඔබ මගේ උරුමයයි. මට බය නැහැ. කවදා හරි දවසක ඔබ මේ වචනයට ඔබ ඇහුම්කන් දී සිටින නිසා අනිවාර්යයෙන්ම ඔබ දෙවියන් වහන්සේට ගණන් දෙන්න ඕන. ඔබ ගැලවීම ලබන්නේ මෙන්න මේ වචනය වලින්. ඉතින් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ ඔබට. එසීකෙල් පොතට අපි හරවමු. එසීකෙල් පොතේ දෙවෙනි පරිච්ඡේදයට හරවමු. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. උන්වහන්සේ අපව යවන්නේ අපේ උරුමය ලබා ගන්නටයි. පස්වෙනි පදේ කියමු විශේෂයෙන්ම. ඔවුන් කැරලිකාර වංශයක් බැවින්
ඔවුන් අසතත් නොඅසතත් තමුන් අතරේ අනාගත වතුරු කෙනෙක් සිටි බව ඔවුන් දැනගන්නවා ඇත. ඔව් ඒ අය දැනගන්නට යන්නේ ඒ අය අතර සුභාරංචිය බෙදා ගන්නට යම් කෙනෙක් සිටියයි කියලා. දෙවියන් වහන්සේ ඉදිරියේ විනිශ්චය දවසේදී ඒගොල්ලන්ට කියන්න බෑ අපි වචනය ඇසුවේ නැහැයි කියලා. නැත්තම් ඔබයි ගණන් දෙන්නට ඕන ඔබ කරන දේවල් වලට. ඔබ ඒ අය සමග අනවශ්‍ය උපදුප කතාවට යනවා නම් දෙවියන් වහන්සේ වචනේ බෙදා ගන්න නැතුව එන අනිවාර්යෙන් මේක මනුෂ්‍යයන්ට තිබෙන දෙවියන් වහන්සේ දොස් කියන ඔබ වහන්සේ මට සුභාරංචිය ලබා දුන්නේ නැහැ කියලා. නමුත් මනුෂ්‍යයන් අතර සිටින වෙලාවේදී ඔබට පවසන්න පුළුවන් සැබවින්ම මම මේ ස්ථානයේ සිටින්නේ අනාගත වතුරු කෙනෙක් හැටියට, සාක්ෂිකාරයෙක් හැටියට, ඇදහිලිවන්තයෙක් හැටියට, දේශකයෙක් හැටියට මම සුභාරංචි වචනය ප්‍රකාශ කරා. මගේ කාරණා මං ඉෂ්ට කරා. මට කරන්න තිබෙන දේ මං ඉෂ්ට කරා. මට මගේ වගකීම් මං ඉටු කරා. මං ඉතින් ඒ අය කැරලි කාරකම සෙනගක් වෙන්නට පුළුවන්. නමුත් මගේ කාරණා මං ඉෂ්ට කරා. මට කරන්න තිබෙන දේ මම කරා. මට අවශ්‍යතාවයක් නැහැ තවත් සොයා බලන්න ඒගොල්ලෝ පිළිගත්තද නැද්දයි කියලා. එක දෙයක් මං දන්නේ මම ඒ අය අතර සිටගෙන සුභාරංචි වචනේ මම ප්‍රකාශ කරා. දෙවියන් වහන්සේට ඒ අය ගණන් දෙන්නට ඕන ඒ ජීවිතය සම්බන්ධව. දෙවියන් වහන්සේට ඒ අය ගණන් දෙන්නට ඕන. අන්තිම වශයෙන් අපි කියමු යෙසායා 60 වෙනි පරිච්ඡේදයට හරවමු. යෙසායා 60 වෙනි පරිච්ඡේදයට අපි හරවමු. ඊටම ආශිර්වාදලත් දේශයක් උන්වහන්සේ අපට දී තිබෙන්නේ. ඊටම ආශිර්වාදලත් දේශයක් උන්වහන්සේ අපට දී තිබෙන්නේ. විශ්වාස කරමු අපි දෙවියන් වහන්සේගේ දේශය. ඊට පෙර අපි 60 වෙනි පරිච්ඡේදයට අපි එන්නට පෙර අපි කියවමු 66 වෙනි පරිච්ඡේදයට හරවා අපි කියවමු 66 8 වෙනි පදේ අපි කියවමු. මෙබඳු දෙයක් ඇසුවේ කවුද? මෙබඳු දේ දුටුවේ කවුද? එක දවසකදී දේශයක් උපදිනවා ඇද්ද? එක දවසකින් දේශයක් ඉපදිනවා ඇත. උන්වහන්සේට පුළුවන් එක දවසකින්. දැන් සුභාරංචි වචනය අපි මනුෂ්‍යයන් සම කතා කරමින් අපි යන්නේ උන්වහන්සේ එක දවසකින් උන්වහන්සේට පුළුවන් එක දේශයක් සම්පූර්ණයෙන්ම හරවන්න. එක දවසකින්. ඒ තරම් බලවන්ත දෙවියන් වහන්සේ අපි নমස්කාර කරන්නේ. ඉතින් උන්වහන්සේට පුළුවන් දේශයක් සැබවින්ම ගැලවීමට ගෙන එන්නේ එක දවසකින්. ඒ වගේම දැන් අපි යමු 60 වෙනි පරිච්ඡේදයට 22 වෙනි පදේ කියවමු. කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. සුළු තැනැත්තා බලවත් ජාතියක් වන්නේ. ආයෙ පරක් කියවන්න. කුඩා තැනැත්තා දහසක්ද සුළු තැනැත්තා බලවත් ජාතියක්ද වන්නේය. ස්වාමියෝ මම ඒකේ නියමයේ කලට ඒක ඉක්මන් කරන්නෙමි. උන්වහන්සේ ඒ නියමයේ කාලයට උන්වහන්සේක ඉක්මන් කරන්නේය. උන්වහන්සේ නියම කාලයට උන්වහන්සේ ඉක්මන් කරන්නේ. ඉතින් උන්වහන්සේ කියන්නේ සුළු පිරිසක් දහසක් වෙයි. දේශයක් වෙයි. ජාතියක් වෙයි. ඉතින් උන්වහන්සේ මොකද්ද කරන් යන්නේ? උන්වහන්සේගේ වැඩ කටයුතු උන්වහන්සේ කරගෙන යන්නේ අපට තිබෙන්නේ එක්සත් වෙන්න. ස්වාමිනී මම ඔබ වහන්සේගේ වචනයත් සමග එක්සත් වෙනවා. ඔබ වහන්සේගේ වචනයත් සමග එක්සත් වෙනවා. ලෝකයා කියන දෙයට නෙමෙයි මම අහුම්කම් දෙන්නේ. නමුත් ඔබ වහන්සේගේ වචනයත් සමග මම එක්සත් වෙන්නේ. ඇදහිලිවන්තයට අවශ්‍යතාවයක් නැහැ. නොහැදිලිකාර මනුෂ්‍යයන් නිතර පවසන දේවල් පවසමින් සිටින්න. ඔබ ඇදහිලිවන්තයෙක් නම් එනම් ඇදහිලිවන්තයෙක් හැටියට ඔබ සුභාරංචි ප්‍රකාශ කරන්න. අසුභාරංචි ප්‍රකාශ කරන අපට අයිතියක් නැහැ. අසුභාරංචි ප්‍රකාශ කිරීමෙන් එක් මිනිහෙක්වත් ගැලවීමට එන්නේ නැහැ. එක්කෙනෙක්වත් ගැලවීමට එන්නේ නැහැ සුභාරංචි අසුභාරංචි වචන පවසමින්. අපේ සිතත් අපි අපවිත්‍ර කරගන්නවා. අපගේ මුඛයෙන් ප්‍රකාශ කරන දේවල් තමයි අපගේ සිත අපි නරක කරගන්නේ. ඉතින් අසුභාරංචි ප්‍රකාශ කරමින් කුමක්ද කරගන්නේ? අපගේ සිතත් අපි නරක කරගන්නවා. ඒ කියන්නේ අපි තවත් බයපත් වෙන්න පටන් ගන්නවා. නොහැදිලි කාරකමෙන් ජීවමාන දෙවියන් වහන්සේගෙන් ඈත් වෙන්න පටන් ගන්නවා අපි. රටේ තත්ත්වය ගැන කල්පනා කළා. නෑ ඔබ ඉන්න රට බයන් අවශ්‍යතාවයක් නෑ. ඔබ දේව රාජ්‍යයේ සිටින්නේ. ඔබ සිටින රට ඊටාම අලංකාර දේශයක්. ඊටාම අලංකාර දේශයක්.
ඔබට තිබෙන අලංකාර වචන මනුෂ්‍යයන් සමග බෙදා ගන්න. සුබ ආරංචි වචන බෙදා ගන්න. ආශිර්වාදලත් වචන බෙදා ගන්න. යෙසායා 60 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට අපි කියවමු පද කීපයක්. නැගිට බැබිලියන්න මක්නිසාද නුඹේ ආලෝකයේ පැමුණුනේය. ස්වාමින් වහන්සේගේ තේජසද නුඹ කෙරේ උදා විය. ස්වාමින් වහන්සේගේ තේජසය ඔබ කෙරේ උදා වී තිබෙන්නේ. ස්වාමින් වහන්සේගේ තේජසය උන්වහන්සේගේ මහිමය නැගිට බැබලෙන්න ඔබගේ ආලෝකය පැමිණ තිබෙන්නේ. නැගිට බැබලෙන්න. දැන් බැබලෙන්නේ කොහොමද? ජීවන වචන ආලෝකමත් වචන කතා කරමින් මහිමවත් දෙවියන් වහන්සේට ගෞරවය ලැබෙන පිණිස වචන අපි කතා කරමින් තමයි අපි බැබලෙන්නේ. අන්ධකාර වචන කතා කරපුවාම මලානික දේවල් කතා කරපුවාම ලෝකයා ගැන කතා කරපුවාම ලෝකයේ අදහස් සිතුවිලි කතා කරපුවාම මොකද්ද වෙන්නේ යන්නේ? අපට දෙවියන් වහන්සේගේ දේවල් නැත්තම් දෙවියන් වහන්සේගේ උරුමය අපට ලබා ගන්නට බෑ. දෙවියන් වහන්සේ අපට දී තිබෙන උරුමය අපට ලබා ගන්නට බෑ. නිතරම සතුටෙන් ප්‍රීතියෙන් ඔබ ආලෝකේ ගමන් කරන්න. මම ආලෝකේ ගමන් කරන්නේ. අන්ධකාරයට බෑ මාව පරාජය කරන්න. ආලෝකේ මම ගමන් කරන්නේ. අන්ධකාරයට බෑ මාගේ ජීවිතේ පරාජය කරන්න. ස්තුතියි ස්වාමිනී. ඔබ වහන්සේ මට දේශයන් දී තිබෙන උරුමයක් වශයෙන් මම ඒක විශ්වාස කරනවා ස්වාමීන් වහන්සේ. මේ දේශය ඉතාම ආශිර්වාදවත් දේශයක්. සමහර මනුෂ්‍යයන්ට ඒක විශ්වාස කරන්නත් බෑ. ඒට හේතුව ඒ තරම් දුරට නොහැදිලි කාරකමෙන් මනස් පිරලා තිබෙන නිසා. පුවත්පත් කියවමින් එයාව රූපවාහිනිය බලා එයාගේ මනස සම්පූර්ණයෙන්ම අන්ධකාර තත්ත්වයට පත් වෙලා තිබෙන නිසා දෙවියන් වහන්සේගේ වචනේ එන විට ඒ බලකොටු බෙදෙන්නට ඕන, කඩා දමන්නට ඕන. ඇදහිලි වන්තයන්ගේ මනස් වල තිබෙන ඒ බලකොටු බෙදහෙලා දමන්නට ඕන, කඩා දමන්නට ඕන. මේ දේශය දෙවියන් වහන්සේට උරුමයක් වශයෙන් දී තිබෙන්නේ. මේ දේශය දෙවියන් වහන්සේ බලවත්සේ උන්වහන්සේ ආශිර්වාද කර තිබෙන්නේ. උන්වහන්සේගේ සෙනග මේ දේශය සිටින නිසා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය මේ දේශයේ තිබෙන බව අපි විශ්වාස කරමු. දෙවනි පදේ එසේය පොළොව අන්ධකාරයෙන්ද ජනයෝ තද අන්ධකාරයෙන්ද වසනු ලබන්නෝය. නමුත් නුඹ කෙරෙහි ස්වාමින් වහන්සේ උදාවනසේක. උන්වහන්සේගේ තේජසද නුඹ කෙරෙහි පෙනෙන්නේය. ස්වාමින් වහන්සේගේ තේජසය ඔබ තුලින් මනුෂ්‍යයන්ට දකින්නට පුළුවන්කමක් තිබේ. අන්ධකාරයේ සිටින මනුෂ්‍යයන්ට පෙනේ ආලෝකය. ආලෝකය. මෙන්න බැබලෙන මනුෂ්‍යයන් ඉන්නවා. අපි දුවමු ආලෝකය කරා. අපි දුවමු වහාම අපි දුවමු. 11 වෙනි පැයේ ගැලවීම ලබන්නට බොහෝ අය ඉන්නවා. ඒ අයට ලැබෙන විපාකය තමයි. ඉතින් ඔබ කවදාවත් ඊර්ෂ්‍යා වෙන්න එපා. 11 වෙනි පැයේ මනුෂ්‍යයන් ඇවිත් ගැලීම ලබා ඒගොල්ලෝ ආලෝකයෙන් බැබලෙන්න පටන් ගන්නේ අන්ධකාරයේ සිටින මනුෂ්‍යයම ගලව ගන්න පටන් ගන්නවා. පළවෙනි පැයේ ගැලීම ලබාගත් මනුෂ්‍යයන් කෑව වැඩක් නැහැ මේ දේශයේ හරි නපුරු දේශයක් කවදාවත් ගැලවෙන්නේ නැහැ දේශයේ මේ හරි නමුත් අලුතෙන් ගැලීම ලබන මනුෂ්‍යයන් මේ ඇදහිල්ලේ පණිවිඩය විශ්වාස කරලා මෙවැනි ආහාර භුක්ති විඳින්න පටන් ගත්තාම මේගොල්ලෝ අර පරණ මනුෂ්‍යයන් වගේ කතා කරන්නේ නැහැ. ඒ පරම්පරාවේ සිටිය විනාශකාරී පරම්පරාව සම එකඟ වෙන්නේ නැහැ. ඒගොල්ලෝ කිය අපට අයිතියක් නැහැ දේවල් අපි 11 වෙනි පැයේ අපි වැඩ කරන්න ආවිත් සිටින්නේ. ඒගොල්ලෝ 11 වෙනි පැයේ පළවෙනි පැයේ ඉඳන් වැඩ කරන් හිටිය මනුෂ්‍යයන්ට වඩා වේගයෙන් වැඩ කරලා ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ මහිමය සඳහා ජීවත් වෙන්නයි යන්නේ. ඒ නිසා කවදාවත් හිතන්න එපා නේ මම ගැලීම ලැබලා දැන් අවුරුදු 20ක් වෙනවා මේ දේශය නැහැ. අපි අවුරුදු 20 කාලයක් විශ්වාස කරන් හිටියේ යක්ෂයාගේ බොරුව. සතුරා අපට දෙන සිතුවිලි, සතුරාගේ හඬ අපි අසමින් සිටියේ. සතුරා මනුෂ්‍යයන් තුලින් අන්ධකාරයේ ජීවත් වෙන මනුෂ්‍යයන් තුලින් ඇවිත් අපේ ආලෝකයේ වසා දමා අපගේ ඒ ජීවන ඇති කර තිබෙන නිසා අපි ඒකට දෙවියන් වහන්සේට ගණන් දෙන්නට ඕන. අපි කියනවා ස්වාමිනී ඔබ වහන්සේගේ සෙනග මමයි. ඔබ වහන්සේ මේ දේශය සුව කරනවා කියලා ඔබ වහන්සේ පවසා තිබෙනවා. ඒ නිසා ඔබ වහන්සේගේ මුහුණ සොයනවා මම යටත් වී. ඔබ වහන්සේගේ කැමැත්ත, ඔබ වහන්සේට ප්‍රසන්න වූ ජීවිතයක් මම කරමින් සිටින්නේ. ඔබ දන්නවද කවුරු හරි කෙනෙක් සතුටු කරන්න ඕන නම් ඒ කෙනා මොකක් හරි වැඩක් කරන් ඉන්නවනේ ඔබ මේ මිනිස්සයා මුණ බලන්න කොහොමද කියලා මිනිස්සු මොකක්ද හිතන්නේ මිනිස්සයා මම වැඩේ කරන් ඉන්න ගම ඒ වගේ තමයි දෙවියන් වහන්සේ කියන්නේ මාගේ මුණ දිහා බලන්න ඔබ කරන වැඩේ හරිද නැද්ද කියලා මම පෙන්වන්න මගේ මුණෙන් ඔබට දකින්න පුළුවන් ඔබ කරන දේ හරිද වැරදිද කියලා. ඉතින් උන්වහන්සේගේ මුණ සොයන්න ඔබ නිතරම කියන ස්වාමීන් මම ඔබ වහන්සේගේ මුණ සොයනවා. ස්වාමීන් ස්තුති වේවා ස්වාමීන් මම අද දවසේදී විශ්වාස කරන මේ දේශයේ ස්වාමීන් වහන්සේ මට දී තිබෙන නිසා ස්තුතියි. උරුමයක් වශයෙන් මම විශ්වාස කරන දෙවියන් වහන්සේගේ පණිවිඩය මා තුලින් මනුෂ්‍යයන්ගේ ජීවිතවලට පැමිණෙනවා කියලා මම විශ්වාස කරනවා.
ඉතින් මෙතන සඳහන් වී තිබෙන්නේ කුමක්ද? අන්ධකාරයේ සිටින මනුෂ්‍යයන් දකින්නට යන්නේ දෙවියන් වහන්සේගේ මහිමය, දෙවියන් වහන්සේගේ ආලෝකය. දෙවියන් වහන්සේගේ ආලෝකය ඔබ ගමන් කරන මනුෂ්‍යයන් දකින්නට යන්නේ, මනුෂ්‍යයන්ට පෙනෙන්නට යන්නේ. නමුත් ඔබට කවදාවත් ඒක පෙන්눔 කර දෙන්නට බැහැ මනුෂ්‍යයන්ට. ඔබ අන්ධකාරයේ සිටින මනුෂ්‍යයන් සමග ඔබ කාලය ගත කරමින් ඒ අය කතා කරන දේවල්, ඒ අයගේ නිෂ්ප්‍රයෝජන වචන ඔබ කතා කරමින් සිටිනවා නම් එනම් කවදාවත් ඔබට බැහැ ආලෝකේ බැබලෙන්න. නිතරම පවසනවා මම ආලෝකේ බැබලෙනවා. දෙවියන් වහන්සේගේ තේජස්ය මා තුල පැමිණ තිබෙන්නේ. ඒ වගේ මනුෂ්‍යයන් දකින්නට යන්නේ. උන්වහන්සේගේ තේජස්ය ගැන කතා කරපුවා උන්වහන්සේගේ බලවත් හස්තය, උන්වහන්සේගේ අභිමුඛත්වය, උන්වහන්සේගේ ක්‍රියාකාරීත්වය ඔබ තුලින් සිදුනට යන්නේ. මනුෂ්‍යයන් සුවරට යන්නේ, මනුෂ්‍යයන්ගේ ජීවිත වෙනස් වෙනට යන්නේ. ඔබ ළඟට ආපුවා මේ අයගේ තිබෙන කෝපයත් නිමෙන්න පටන් ගන්නවා. අනේ ඔබ ළඟට ආපුවා මොකක්ද වුණා මට? ඔව් මං කියන්නම් මොකක්ද උනේ කියලා. ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මා තුළ වැඩ වාසය කරන නිසා ඔබට බැරි වුණා මා ඉදිරියේ මේ දේවල් කරන්න. ඒ නිසා ඔබ විශ්වාස කරන්න. ඔබ මොකද මම විශ්වාස කරන්නේ? යේසුස් වහන්සේ ස්වාමින් බව විශ්වාස කරන්න. යේසුස් වහන්සේ මලවුන්ගේ නැගිටින බව විශ්වාස කරන්න. තුන්වෙනි පදේ. ජාතින් නුඹේ ආලෝකයටද රජවරුන් නුඹේ උදාවීමේ දීප්තියටද එනවා ඇත. ජාතීන්, අන්‍ය ජාතීන්, විතර කතා කර තිබෙන්නේ ජාතීන් නැත්නම් අන්‍ය ජාතීන් රජවරු ඔබගේ ආලෝකයේ වෙතට පැමිණෙයි. ඒ අය දුවගෙන එන්නේ, උරුමය දුවගෙන එන ඔබ ගාවට. මෙන්න මමයි ඔබගේ උරුමය, මමයි ඔබගේ උරුමය, මමයි ඔබගේ උරුමය. ඒ අය දුවගෙන එනට නෑයි ඔබගේ ඇදහිල්ලෙන් ඔබ ක්‍රියා කරන නිසා දැන් ඔබ බැබලෙන්න පටන් ගන්න නිසා ඒගොල්ලෝ කියයි මෙන්න මමයි ඔබගේ උරුමය. ඔබට කියන්නේ මම විශ්වාස කරන් හිටියේ මගේ උරුමය මට ලැබුණා අනිවාර්යෙන්ම. එයායි කිය අදයි ඔබ දකින්නේ ඔබගේ මගේ උරුමය මට ප්‍රකාශ වෙ තිබෙන්නේ කියලා. නමුත් ඔබ කියන්නට ඕන මම විශ්වාස කරා. මම අනිවාර්යෙන්ම අවුරුදු 10ක් වෙනවා, 20ක් වෙනවා, 15ක් වෙනවා, 10ක්, 5ක්, 6ක් වෙනවා. මම විශ්වාස කරා කවදා හරි දවසක මේ ආලෝකයට පැමිණෙයි කියලා. මට කවදාවත් ඒ කියන්නේ පුදුමයට වෙන්න අවශ්‍ය. අනේ ඔබ යේසුස් වහන්සේ පිළිගත්තද? පුදුම දෙයක් නෑ, පුදුමයක් නෙවෙයි සහෝදරයා. ඔබ මගේ උරුමය. මා ගාවට ඔබ එන්න තිබුණේ. කිතුණු වාක්තිකයන් දැන් මේ කාලේ පුදුමයට පත් වෙනවා. අනේ අහවල් කෙනා ගැලෙමලා බලලා මේ පුද්ගලයාත් ගැලෙමලා. අනේ පුදුම ඒකෙන් පැහැදිලිව පේන්නේ මේ මනුෂ්‍ය මේ තරම් කාලයක් මේ වෙනතුරු නොහැදිලි කාරකමේ රට ගැනත් මිනිස්සු ගැනත් වැරදි කතා කරමින් සිටියේ. අර වාගේ මිනිස්සු ගැලෙම ලැබුවා පුදුමයි. කවුරු කෙනෙක් විශ්වාස කරලා ඇදහිල්ලෙන් සිටිය නිසා තමයි මනුෂ්‍ය ගැලීමට ආවේ. නිසා අපි කවදාවත් සැක කරන්නට හොඳ නැහැ. නොහැදිලි කාරකමේ ගමන් කරන්න හොඳ නැහැ. මේ දේශය ආශිර්වාදවත් දේශයක්. මේ දේශය දෙවියන් වහන්සේ අපට දී තිබෙන උරුමයක් හැටියට. මේ දේශය දෙවියන් වහන්සේගේ බලවත් දේවල් සිද්ධ වෙනවා. අපි අලුත් පරම්පරාවක් දෙවියන් වහන්සේගේ අලුත් පරම්පරාවක් පවසමු. මේ දේශය ගැන කියමු, පවසමු. සැබවින්ම මේ දේශයේ සිටින පුරවැසියන් සොයාගෙනයි එන්නට යන්නේ ආලෝකය. නමුත් අපි ආලෝකේ බැබලෙන්නට ඕන. අපට බෑ කියන අනේ මට කොහෙද ආලෝකය, මට කොහෙද ආලේපය, මට කොහෙද ජීවනය, මට කොහෙද සුවය, මට කොහෙද මුදල්, මට කොහෙද නෑ. ඔබ නැගිට කියන ක්‍රිස්තුස් වහන්සේ තුළ මට සියල්ල කළ හැකි. දෙවියන් වහන්සේ මාව ආලෝකයයි උන්වහන්සේ කර තිබෙන්නේ. මනුෂ්‍ය මේ ආලෝකයේ දිහා බලා හැරියෙන්නට යන්නේ ඝන අන්ධකාරයේ උන්වහන්සේගේ ආලෝකය මම බැබලෙන්නට යන්නේ. හලෙලූයා. අපි මොහොතක් නැගිට උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු. ධර්මිෂ්ඨයන් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරපුවාම රට ඇත්තටම බොහෝසේ ප්‍රීති වෙනවා. ධර්මිෂ්ඨයන් උන්වහන්සේගේ සෙනග දෙවියන් වහන්සේට ප්‍රශංසා කරපුවාම සැබවින්ම මුළු රටම ඇත්තටම දකින්නේ ඒ අය ප්‍රීතියටපත් වෙනවා. ඒ වගේම ඔබගේ ප්‍රශංසාවෙන් ඔබට පුළුවන්කමක් තිබෙනවා අන්ධකාර බලවේග සම්පූර්ණයෙන්ම බැඳ දමන්න. ඔබගේ ප්‍රශංසාවෙන්, ඔබගේ මෙමිනීමෙන් නෙවෙයි, නමුත් ඔබගේ ප්‍රශංසාවෙන්. හලෙලූයා. ප්‍රශංසා වේවා. ස්තුතියි ස්වාමිනී. ප්‍රශංසා වේවා. ස්තුතියි ස්වාමිනී. මේ දේශය ඔබ වහන්සේ අපට උරුමයක් වශයෙන් දුන්න නිසා, මේ දේශයේ සිටින පුරවැසියන් ස්වාමීන් වහන්සේ ආශිර්වාද ලත්තාය. අපට උරුමයක් වශයෙන් ඔබ වහන්සේ අපට දුන්න නිසා ස්තුතියි ස්වාමිනී.
මේ රට ගැන විශේෂයෙන් අපි යාත්නා කරමින් අපි ඔබ වහන්සේට ස්තුති කරනවා ස්වාමිනී. ඔබ වහන්සේ මේ දේශයේ බලවත් දේවල් කරමින් සිටින්නේ ස්වාමින් වහන්සේ. නමුත් නපුරා ඒ දේවල් සංගවාගෙන අපට පෙන්වන්නේ නපුරා කරන දේවල් පමණයි. නමුත් අපි දන්නවා දෙවියනි ඔබ වහන්සේට ස්තුති වේ. ඔබ වහන්සේ බොහෝ මනුෂ්‍යයන්ට මේ සුභාරංචිය ලැබෙන පිණිස ඔබ වහන්සේ ක්‍රියාමාර්ග ඔබ වහන්සේ විවෘත කර තිබෙන නිසා ස්තුතියි ස්වාමීන් වහන්සේ. අපි විශේෂයෙන්ම යාත්නා කරනවා ස්වාමීනි ඇදහිලිවන්තයන් වෙනුවෙන්, සාක්ෂිකාරයන් වෙනුවෙන්, දේශකයන් වෙනුවෙන් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ආලෝකයේ බැබලෙන්න ඕනේ කියලා අපි යාත්නා කරනවා. හැම කෙනාම තේරුම් ගනී ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ මුහුණ සොයා යටහත් වී ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ සෙනග ගමන් කරොත් ඒ නපුරු මාර්ග වලින් ඈත් වී ඔබ වහන්සේ මේ දේශය සුව කරනවා කියලා ඔබ වහන්සේ පවසා තිබෙනවා. මේ දේශයට ඔබ වහන්සේ ආශිර්වාද කර තිබෙනවා කියලා ඔබ වහන්සේ පවසා තිබෙනවා. ඒ නිසා ස්වාමීනි අපි දේශීය පුරවැසියන් වෙන විශේෂයෙන්ම යාත්නා කරනවා දවසේදී ස්වාමීනි ඔබ වහන්සේගේ බලවත් හස්තය ඔබ වහන්සේගේ බලවත් ක්‍රියාවන් එයයි දකින්නටයි යන්නේ ස්වාමීනි. ඔබ වහන්සේට ස්තුති වේවා ස්වාමීන් වහන්සේ මේ දේශයේ සිටින මනුෂ්‍යයන් ඔබ වහන්සේ තෝරාගත්ත නිසා ඔබ වහන්සේ උරුමයක් වශයෙන් ස්තුතියි ස්වාමීනි. ස්තුතියි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ සුභාරංචි වචනය පැතිරී යන බව විශ්වාස කරන බොහෝ අය සුවය ලබා යක්ෂ බන්ධන පීඩන වලින් නිදහස් වී ජීවත් වෙන්නට යන්නේ පුදුමාකාර දේවල් සිදු වීගෙන යන්නේ ස්වාමීන් වහන්සේ. අපි දන්නා මේක ඊටාම ආශිර්වාදලත් දේශයක් ස්වාමීනි. ඊටාම ආශිර්වාදලත් දේශයක් ස්වාමීන් වහන්සේ. කිසිම දුෂ්කර පළාතක් නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට යක්ෂයා පවසා තිබෙන දේශ ඒ යක්ෂයා පවසා තිබෙන පින්තූර නෙවෙයි අපි විශ්වාස කරන මොකද ඔබ වහන්සේගේ ලියවිල්ලේ සඳහන් කර තිබෙන දේවල් අපි විශ්වාස කරන්නේ. ඔබ වහන්සේගේ ලියවිල්ල සඳහන් කර තිබෙන දේශයේ පුරවැසියන් අන්ධකාරයේ සිටින මනුෂ්‍යයන් ආලෝකේ කරා ගමන් කරන බව අපි විශ්වාස කරනවා. ආලෝකයේ සොයමින් සිටින බව අපි විශ්වාස කරනවා. ස්තුතියි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මනුෂ්‍යයන් උසවා ඒ තැන් වලට ඔබ වහන්සේ යවන බව අපි විශ්වාස කරනවා. ස්තුතියි ස්වාමීනි යේසුස් වහන්සේගේ බලවත් නාමයෙන්. ආමේන්. ආමේන්.